समन्ता चक्रवालेषु वक्त्रा गच्छन्तु देवताः सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स आर्कक्काच किलेसारेण सोमुनि हत संसार चक्हारो पच्चयादीन चारहो नरहो करोति पापानि अरहन्तेन उच्यते। අද දින හොරගල ශ්‍රී ගුණතිලකාරාම පුරාණ විහාරස්ථානයේ සම්බුද්ධ රාජ්‍ය ගුණදේශනාව වෙනුවෙන් මේ ස්ථානයක අපට අනුකම්පාවෙන් වැඩමවන්නට යෙදුණ උතුම් වූ භාග්‍යතුන් වහන්සේ වරප්‍රධාන තුනුරුවන්ගෙන් මට පළමු අවසර ලැබේවා. ඒ වගේම මේ ශාසනයේ අපිට කල්යාණ මිත්‍රත්වයෙන් සහෝදරත්වයෙන් ගුරු උපදේශ ලබා දෙමින් අපේ ශාසනික මඟ සාර්ථක කරන මට නම් සඳහන් කරන්නට අවසරයි තඹුත්තේගම සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානාධිකාරී ලස්සනගම වනසෙනසුන් සේනාසනාධිකාරී චිත්‍රභානී අප කල්යාණ මිත්‍ර සහෝදර අතිපූජනීය කිරුළබන ධම්මවිජය ස්වාමින් වහන්සේගෙනුත් හොරගල ශ්‍රී ගුණතිලකාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී අපේ කල්යාණ මිත්‍ර සහෝදර මේ ශාසනයේ අපිට හම්බිච්ච සහෝදරත්වයෙන් ඇසුරු නිසුරු කරන අපේ පරම පූජනීය මීපේ ඥාන විමල ස්වාමින් වහන්සේ වරප්‍රධාන සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයෙන් මට අවසර ලැබේවා පාද නමස්කාර කරමි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදී මේ පින්වතුන් ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව මහානීය පින්කමක් සිද්ධ කරලා ආමිස පූජාවෙන් ඊටාමත්ම ලස්සනට ලෝතර බුදු පියාණන් වහන්සේට පූජා කරලා පංචශීල සමාදානාදී සීලාදී ගුණයන්ගෙන් යුක්ත වෙලා මේ සූදානම් වෙන්නේ මේ තුන් ලොවක් විතරක් සනහා වදාළ කෝටි ලක්ෂයක් සක්වල තමන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රයේ පතුරවන්නට යෙදුණ මහෝත්තමයාණන් වහන්සේගේ අනන්ත ගුණ සාගරයෙන් බිඳක් මේ අවස්ථාවේදී ශ්‍රවණය කරලා මේ ජීවිතයක් මතු ජීවිතයක් ඉන්සූපත් භාවයක පත් කරගෙන ඊකාම ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා කියන අදිෂ්ඨානය ඇතිවයි මේ පින්වතුන් අද මේ ස්ථානයේ රැස් වෙසිටින්නේ. පින්වත්නි, ඔබත් මමත් කල්පනා කළ යුතු තියෙන කාරණාවක්. ඒ කුමක්ද? ඔබ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ ඇයි?
විශේෂයෙන්ම අංග සම්පූර්ණව මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ ඇයි? ඔබේ කන ඇහෙනවා, ඇස් පේනවා, කතා කරන්න පුළුවන්. තමන්ගෙම කියලා වැඩක් පළක් කරගන්න හැකියාවක් තියෙන මිනිසුන් විදිහට මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ ඇයි? ඒ අතරිනුත් පින්වත්නි ලෞතර භාග්‍යතුන් වහන්සේ සරණ ගියේ ඇයි? උන්වහන්සේගේ පරම පාරිශුද්ධ අපිටි ගම්බීර වූ සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට සද්ධර්මයේ සරණ යන්ට කල්පනා කළේ ඇයි? ලෞතර බුදුරජාණන් වහන්සේගේ නිර්මල හදමඩලේ උපන්න මහා සංඝරත්නය සරණ ගියේ ඇයි? ඒ අවස්ථාව ඔබට ලැබුණේ ඇයි? ඔබ මේක කල්පනා කළ යුතු තිබෙනවා. පින්වත්නි, ඔබට ලැබිච්ච මේ අවුරුදු 60ක 70ක ජීවිතය තව ටික වෙලාවකින් නැති වෙලා යන්න පුළුවන්. තව ටික දවසකින් නැති වෙලා යන්න පුළුවන්. ඒ වගේම තව අවුරුදු කීපයකින් අවුරුද්දකින් වේවා දෙකකින් වේවා නැති වෙලා යන්න පුළුවන්. ඒක නිසා ඔබට ලැබිච්ච මේ මහානීය අවස්ථාව කිසිම දවසක නිර්පරාදේ නිස්කාරණේ නාස්ති වෙලා යන්ට නොදී තාමත් හොඳින් ප්‍රයෝජන අරගෙන මේ සසරින් එතර වෙන්න උත්සාහ කළ යුතුයි කියන දැඩි අදිෂ්ඨානය, තිර අදිෂ්ඨානය මේ අත්ංක ඇති කර ගන්න කාලයයි මේක. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඔබ කල්පනා කරලා බලන්න අන් අයට වඩා භාග්‍යතුන් වහන්සේ සරණ ගිය ඔබ తాවකාලිකව හරි මොන තරම් සැනසීමෙන් ජීවත් වෙනවද? සද්ධර්මයේ සරණ ගිය ඔබ මොන තරම් සැනසීමෙන් ජීවත් වෙනවද? ලෞතර භාග්‍යතුන් වහන්සේගේ පරම පාරිශුද්ධ නිර්මල හදමඩලේ උපන් මහා සංඝරුවන සරණ ගිය ඔබ මොන තරම් සැනසීමෙන් ජීවත් වෙනවද කියලා ඔබ කල්පනා කරලා බලන්න. එහෙනම් ඒ සැනසීම ළඟා කරලා දීපු ඒ සැනසීමේ මූලාරම්භය වෙච්ච උල්පත වෙච්ච ඔබෙක් මගේ අති ගම්බීරම පාරිශුද්ධ මේ ලෝකෙට පහළ වුණා වූ අති ශ්‍රේෂ්ඨතම නරෝත්තමයන්න් වහන්සේගේ අනන්ත ගුණ සාගරයෙන් බිඳක් ශ්‍රවණය කරලා බුද්ධානුස්සතියට හා සමාන භාවනාමය ආදී වශයෙන් සිහිපත් කරලා අපේ නිවන් මඟ සකසා ගන්නටයි ඔබත් මමත් මේ වෙහෙසෙන්නේ. මේ විපත් කාලයක වුණත් මේ පින්වතුන් මේ සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක් අහන්න ලැබෙනවා නම් මොනතරම් වාසනාවක්ද කියන හැඟීමෙන් යුක්තවයි. පින්වත්නි, සඳහන් කරනවා ධර්මයේ කාරණාවක්. ඔබ බණහන් ඉඳ ගන්නකොටම ඔබට තියෙන්න කවුන සංඥාවක් මේ ධර්ම දේශනාව අවසානයේදී මේ දහම් කාරණාව කතා කරලා ඉවර වෙනකොට, ශ්‍රවණය කරලා ඉවර වෙනකොට නොතිබුණු ගුණයන් වඩා වර්ධනය කරගෙන, තිබුණු ගුණයන් ආරක්ෂා කරගෙන නිවන් උදෙසාම මඟඵල ලබාගෙනමයි මම මේ ස්ථානයේ නැගිටින්නේ කියන මහානීය අදිෂ්ඨානය ඇතිවමයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. ඒ වගේම පින්වත්නි, මේ ධර්ම කතාව එක්ක කොයි වෙලාවකවත් ගැටෙන්න හොඳ නැහැ. ධර්ම දේශකයාණන් වහන්සේ සමග ගැටෙන්න හොඳ නැහැ. සමහරක් කෙනෙක් Taman සමග ගැටෙනවා. වයසට ගියාම කොන්ද රිදෙනකොට, ධනිස් රිදෙනකොට Taman සමගම ගැටෙනවා. එහෙම ගැටෙන්නක හොඳ නැහැ. ධර්ම කතාව කරන අවස්ථාවේදී කිසිම කෙනෙක් අන් අයට බාධා වෙන අයුරින් හැසිරෙන්නක හොඳ නැහැ. මේ ආදී කරුණු කාරණා සම්පූර්ණ කරන කෙනෙකුට පමණයි මේ ධර්ම කතාවේදී උපරිම ප්‍රයෝජනය, උතුම්ම ලාභය ලබන්නට හැකියාව තියෙන්නේ. ඒක නිසා අපේ පින්වුතුන් කවුරුත් බණ කතාව ඉවර වෙනකම්ම නොසෙල්වී සිටි ඉරියව්වෙන් මෙච්චර කැපකිරීමක් කරපු සියලු ජනාටම ගෞරවයක් වශයෙන් උත්, මගේ ජීවිතයක ආලෝකයක් වශයෙන් උත්, මගේ බුදු පියාණන් වහන්සේට දක්වන ගෞරවයක් වශයෙන් උත් නොසෙල්වීම එක ඉරියව්වේම බණහනවා කියලා සාදු කියලා අදිෂ්ඨාන කරගන්ක. පින්වත්නි, මේක කාලයකට පෙර අසංකේය කල්ප ලක්ෂ ගණනකට එහා එක්තරා කාලයක මේ මහ පොළොවට පහළ වුණා වීරවන්ත පුත්‍රයෙක්. ඒ වීරවන්ත පුත්‍රයාගේ නම මාතුපෝසක කුමාරයා. උන්වහන්සේගේ
ඒ කුමාරයාගේ තාත්තා හිටියේ නෑ. අම්මා තමයි හිටියේ එකම වස්තුව. අම්මව රැක බලාගෙන මේ කුමාරයා ජීවත් වුණා. මුදල් ටිකක් හොයාගන්න නැව නගින්න ඕනෑ කියලා කල්පනා කරලා නැවකින් වෙළඳාම යද්දී අම්මා තනියෙන් දාලා යන්න බැරි නිසා අම්මවත් අරගෙන යන්න කල්පනා කරලා නැවපතියකින් අවසර අරගෙන මේ ගමන පිටත් වුණා. ඔයත් මේ කතාව දන්නවා. පින්වත්නි, අන්න එදා තමයි ඔබෙක් මගෙක් මේ සැනසීමක මූලාරම්භයේ යෙදුනේ. හදවතේ දරා ගන්නට මේ ගුණ දේශනාව ඇහෙනකොට මට හැකියාවක් නැහැ, මම සමත් නැහැ. මගේ බුදුහාමුදුරුවන්ගේ එක ගුණෙන් දශමයක් ඔබ ඉස්සරහා දේශනා කරන් මට එහෙම දක්ෂතාවයක් නැහැ පින්වත්නි. උපරිමයෙන් උත්සාහ කරනවා. එක දශමයක තියෙන දශමයකුත් ඊටත් වඩා අඩුවෙන් ඔබත් හා සමග බෙදාගෙන ඔබත් සමග සාකච්ඡා කරලා ඔබට මේ දහම් කතාව කියලා දීලා ඔබට අප්‍රමාණ ශ්‍රද්ධාවක් මගේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ඇති කරවන්ට. පින්වත්නි, මෙහෙම නැවුනගල යනකොට අරහන්තක බ්‍රහ්ම රාජයෙක් බ්‍රහ්ම ලෝකයකින් කල්පනා කරනවා. නිරෝධ සමාපත්තියෙන් නැගිටලා කල්පනා කරනවා මං වගේ මේ නිරෝධ සමාපත්තියක සමවදින්න පුළුවන්, මේ මහානීය සැපය දරා ගන්නට පුළුවන්, වින්දනය කරන්නට පුළුවන් තවත් උතුමන් වහන්සේලා මේ ලෝකේ හරි වෙනත් ලෝකයක හරි ඉන්නවද කියලා බලින්නම්. පින්වත්නි, ඒ අරහන්තක බ්‍රහ්ම රාජ උතුමන් වහන්සේක පේනවා හිංගිලා ගියපු 12 පාරක කණින් කන මඩ වතුර ඉතුරු වෙලා කියන පුංචි දිය කඩිති වගේ එක් දිව්‍ය ලෝකවල එක් බ්‍රහ්ම ලෝකවල එක රහතන් වහන්සේ නමක්, රහතන් වහන්සේලා දෙනමක්, රහතන් වහන්සේලා තුන්නමක් ආදී වශයෙන් ඊටාම ස්වල්ප ප්‍රමාණයක් උතුමන් වහන්සේලා වැඩ ඉන්නවා දැක්කහම ඒ රහත් උතුමන් වහන්සේක ඊටාමත්ම පහන් සංවේගයක්, ධර්ම සංවේගයක් ඇති වුණා. අහෝ ලෝකේ සත්වයන් දුක් විඳ විඳා අපායගාමී වෙනවා. මේ අපායගාමී වෙන අහිංසක සත්වයන් මේ ලෝකෙන් මුදවන්ට, මේ නිවෙන මඟ කියලා දෙන්න උත්තමයන් වහන්සේ නමක්, වීරයන් වහන්සේ නමක් මේ ලෝකේ නැග්ද කියලා කල්පනා කරාම අන්න අපේ මාතුපෝසක කුමාරයා දැන් නැව් නැගලා යන අවස්ථාවේ ඇතිවිච්ච කුණාටුම එකක්වත් නිසා නැව කැඩිලා මූදුබක් වෙලා බොහෝ දෙනෙක් ගිලිලා බඩු බාහිරාදී මුහුදුබක් වෙලා. නමුත් මේ පුංචි කුමාරයාගේ තිබිච්ච මහා වීරිය, තිබිච්ච මහා ගෞරවය තමන්ගේ අම්මට, තමන්ගේ අම්මව කරේ තියාගෙන ගොඩබිමක් හම්බෙනකම්ම පීනනවා කියලා හිතාගෙන මුහුදට පැනලා පීනනවා. මේ පුංචි කුමාරයා දැක්කහම අරහන්තක බ්‍රහ්ම රාජ්‍යයට හිතුණා කවදම හරි උතුම් වූ ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යයක පත් වෙලා අසරණ ලෝක සත්වයන් මුදවන්ත කෙනෙක් ඉන්නවා නම් අන්නේ උතුමන් වහන්සේක මෙන්න මේ වගේ වීරියක් තියෙන්න ඕන. මං මේ පුංචි කුමාරයාගේ අදහස ඇති කරවන්න ඕන කියලා හිතලා ඉල්දියෙන් ගොඩබිමක් ආදී මවල පුංචි කුමාරයාගේ හදවතට පිවිසලා මේ කරගත්තා වූ මහපිනෙන්, මේ කරගත්තා වූ මහානීය කුසලයෙන් මගේ අම්මේ මම මතු බුදු වේවා, මතු බුදු වෙලා සංසාර දුකින් අත මිදලා දුක් විඳින අනන්ත ප්‍රමාණ සත්වකට සැනසීම ලබා දෙන්න ලැබේවා කියලා එදා තමයි පළවෙනියටම අදිෂ්ඨාන කරන්න කිව්ුනේ. ඒ වෙලාවේදී පින්බර අම්මත් පුංචි කුමාරයාට ඒ සඳහා ආශිර්වාද කරයි කියනවා. සඳහන් කරන්නේ පින්වතුනි ධර්මයේ ඒ සඳහා චිත්තාවේගය ඇති කළේ ඒ අරහන්තක බ්‍රහ්ම රාජයා කියලයි. මේ ආදී වශයෙන් ඊ타මත්ම කල්ප ගණනාවක් එකන් පටන් 16 සංඛ්‍යාය කල්ප ලක්ෂයක් බුදුරජාණන් වහන්සේලා 5 ලක්ෂ ගණනක් හම්බ වෙලා පාරමිතා සම්පූර්ණ කරන්න යෙදුනා කියලායි සඳහන් කරන්නේ. සත් අසංඛ්‍යාය කල්ප ලක්ෂයක් පුරාවටම පින්වත්නි මනෝ ප්‍රනිධානයේ විතරක් පිළිඳුවයි කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ සිතින් සිතනවා පින්කමක් කරලා අනේ මේ පින්කම හේතුවෙන් මට ලෞතර සම්බුද්ධත්වයේ මතුවක ලැබේවා කියලා අදිෂ්ඨාන කරයි කියනවා. පින්වත්නි මෙතන තියෙන කාරණාව බලන්නකෝ. අද ඔබ මේ බුදුගුණ අහන්නේ
එදා බුදුරජාණන් වහන්සේගේ ශාසනයක එකතු වෙන්න ඕනේ කියන අදිෂ්ඨානයක් ඇතිව මේ ගමන් මගේ ආපු නිසා ඔබ කල්පනා කරලා බලන්නකෝ. අද ලෙඩ වෙලා ඉන්න ඔබ, අද වයසක ගිහිල්ලා ඉන්න ඔබ, අද මහා දුකටපත් වෙමින් ජරා ජීර්ණ වෙමින් ඉන්න ඔබ, පින්වත්නි 5 ලක්ෂ ගණන් බුදුරජාණන් වහන්සේලා මේ සසරේ පහු කරගෙන ඇවිල්ලත් සසර නිවිල යන්න බැරි වුණානේ. සසරෙන් ගැලවෙන්න බැරි වුණානේ. එහෙනම් අපි ඉච්ඡර කාලයක් මොනවද කරේ? ලෝතුරා බුදුරජාණන් වහන්සේලා සමහරක් කල්පවලදී පින්වතුනි 90000ක් මේ ලෝකෙට පහළ වෙලා තියෙනවා. 40000ක් 30000ක් මේ ආදී වශයෙන් මේ තුන් ලෝක සනහා වදාළ උතුමන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙලා තියෙනවා. ඒ පහළ වෙලාවක් අපිට මේ සසරෙන් ගැලවෙන්න බැරි වුණානේ. සමහර විටේ කාලවලදී අපි ඉන්දැක්ට අපායක, ප්‍රේත ලෝකවල, කිරිසන් ලෝකවල, සමහර විට බ්‍රහ්ම ලෝකවල, දිව්‍ය ලෝකවල හිකියා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් අද ඔබ නැවත නැවත ඉපදිලා ජරාවටපත් වෙන්නේ, දුකටපත් වෙන්නේ, ව්‍යාධියටපත් වෙන්නේ, මරණ ධර්මතාවයන්ටපත් වෙන්නේ එහෙව් උතුමන් වහන්සේලා සරණ ගිහිල්ලක් උන්වහන්සේලාගේ ධර්මයේ දරාගෙන නිවෙන්න උත්සාහ කරමු නැති නිසා කියන කාරණාව අපි බොහෝම හොඳින් හිතේ දරා ගන්නට ඕන. පින්වත්නි සඳහන් කරනවා පාරමිතා සම්පූර්ණ කරන කාලයේදී මොන තරම් භාග්‍යවතුන් වහන්සේ මොන තරම් දුක් විඳද, මොන තරම් කටෝර අත්දැකීම් විඳද. පින්වත්නි ඇයි එච්චර කටෝර අත්දැකීම්, එච්චර දුකක් භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව අවදීයේදී වින්දේ? ඔබ නිසා, මා නිසා. ඒක නිසා අපි කල්පනා කරන්නට ඕන. මෙහෙම සඳහන් කරනකොට මට එක උදාහරණ කතාවක් මතක් වෙනවා. සංකපාල නාග රාජයා වෙලා ඉන්න කාලේ සඳහන් කරන නාග ලෝකෙන් මිදිලා ඇවිල්ලා මනුස්ස ලෝකේ තුඹසක දහන ගහගෙන තුඹස වෙලාගෙන පෙන ගොබයක් කරගෙන උපෝසක සීලයේ සමාදන් වෙලා ඉන්නවා කියලා. විශාල නාග රාජයෙක්. එතකොට මේ විශාල නාග රාජයා දැකලා අද කාලේ ඔයත් හිතන්නකෝ ඔයත්ගේ ගෙදරක විශාල නායකවෝ ඔබ හැසිරෙන ආකාරය කෑ ගහනවා, ගල් මුල් වලින් ගහනවා නේද? ගහලා බැරම කරන යන්න පුතේ හරි කියනවා. එතකොට මේ ආදී වශයෙන් විශාල නාග රාජයෙක් තුඹසක් පුළ දහන ගහගෙන ඉන්නවා දැක්කහම වැඩි කොල්ලෝ ටිකක් මේ නාග රාජ්‍යව දැකලා පින්වත්නි උල් වලින් අනිනවා, ගල් වලින් ගහනවා, කැබලි වලින් ගහනවා, දඬු මුගුරු දාලා ගහනවා. පින්වත්නි සඳහන් කරනවා ඕන්නම් එක විෂදුමක් ඇරලා මේ සියලු ජනාම එකපාරින් නැති කරලා දාන්න පුළුවන්. නමුත් බෝධිසත්වයන් වහන්සේ ඉවසනවා. බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා අනේ මම මගේ සීලය ආරක්ෂා කර ගන්න ඕන, මම මගේ සීලය රැක ගන්න ඕන. මතු බුද්ධත්වයේ උදෙසා මේ සියලුම කටෝරකම්, මේ සියලුම හිංසාවන් මම මැදහත් සිතින් ඉවසනවා කියලා ඔබ වෙනුවෙන්, මා වෙනුවෙන් මේ සියලු උල් පහරවල්, ගල් පහරවල්, දඬු මුගුරු පහරවල් ඉවසගත්තා කියලා සඳහන් කරන්න පින්වත්නි. මොන තරම් කැපකිරීමක්ද? ඔබට මට හිතා ගන්නවත් බෑ. ඔබ නිකන් හිතන්න ඔබේ ඇකේ ඉන්න පුංචි දරුවෙක් වැරෙන් පාරක් ඔබට ගැහුවොත් ඔබට මොන තරම් වේදනාවක්ද? ඔබට මොන තරම් තරහක් එන්න පුළුවන්ද? ඔබට මොන තරම් වේදනාත්මක අත්දැකීමක්ද? නමුත් පින්වත්නි තමන් වහන්සේගේ ශරීරයේ උල් වලින් ඇනෑනා හිල් කරනකොට ඉවසන්න පුළුවන් නම් එහෙම ආදරයක්, එහෙම අනුකම්පාවක්, එහෙම දයාවක්, එහෙම කරුණාවක් මගේ අම්මගෙන්වත් මට හම්බෙලා නැහැ. ඔය අක්කන්ගේ අම්මලාගෙන්වත් ඔය අක්කන්ට හම්බෙන්නේ නැහැ. ඔය අක්කන්ගේ පියාගෙන්වත් ඔය අක්කන්ට හම්බෙන්නේ නැහැ. කවදාවත් එහෙම කරන්නේ නැහැ පින්වතුනි. අද කාලේ ඕන තරම් උදාහරණ තමන්ගෙම කුසින් වදාපු දරුවෝ මරමරා විසිකන අම්මලා කරේ. තමන්ගෙම ලේන් ජාතක විච්ච දරුවෝ පොළවේ ගහ ගහ මරන තාක්කලා කරේ. කවදාවත් නොදකපු, කවදාවත් අහපු නැති, නොදකපු ඔබ වෙනුවෙන්, මා වෙනුවෙන් කල්ප ලක්ෂ ගණන් දුක් විඳින්න පුළුවන් උතුමන් වහන්සේ නමක් ගැන ඔබ අහලා තියෙනවද? එහෙම අහන්න ලැබෙන ඉතාමත් දුර්ලභ කාලයකදී එහෙව් උතුමන් වහන්සේ නමක්
ඔබ සරණ ගියේ මා සරණ ගියේ. ඒකයි මම කිව්වේ. ඔබේ අම්මා තාත්තටත් වඩා ඔබට ආදරය කරපු ගෞරව කරපු ඔබට සලකන්ට කල්පනා කරපු ඔබට කරුණාවෙන් දයානුකම්පාවෙන් මෙලොවට වැඩම කරන්ට යෙදු උතුමන් වහන්සේ නමක් ඔබත් මමත් සරණ ගියේ. එහෙනම් පින්වත්නි ඔබ දරා ගන්නක ඕන හදවතේ මහා වේගයක් ඇති කර ගන්නක ඕන. අනේ එහෙව් උතුමන් වහන්සේ නමකට ඇත්තටම මම ගෞරවයෙන් සලකනවද? එහෙව් උතුමන් වහන්සේ නමක් ඇත්තටම මම ශ්‍රද්ධාවෙන් සරණ ගියාද කියලා ඔබ කල්පනා කරන්නට ඕන. ඒකටයි මේ කාලය, ඒකටයි අපේ මේ උත්සාහය. ඒ චිත්තාවේගය ඔබ තුල ඇති කරවන්න ඕන නිසාමයි අපි මේ මහානීය පින්කම් කර මුළු රට පුරාම අපිට හැකි ආකාරයෙන් ඔබ රැස් කර මේ උතුම් පණිවිඩය කියන්න කල්පනා කළේ. පින්වත්නි ශ්‍රද්ධාවෙන් පැහැදි දොහොත් මුදුන් තිය කියා වැඳ දණ්ඩ නමස්කාර කර පුදණ්ඩ සුදුසු උතුමන් වහන්සේලා ඊටාම දුර්ලභයි. එහෙම උතුමන් වහන්සේලා කර අග්‍රස්ථානයේ පළවෙනි ස්ථානයේ වැඩ වාසය කරන්නේ ඔබෙක් මගේ ශාස්ත්‍රවර පරම පූජනීය නරෝත්තමයන්න් වහන්සේ. ඔබෙක් මගේ ශාස්ත්‍රවර පරම පූජනීය මහෝත්තමයන්න් වහන්සේ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ කියන කාරණාව ඔබත් මමත් දරා ගන්නට ඕන, හිතේ කියා ගන්නට ඕන, කල්පනා කර ගන්නට ඕන. පින්වත්නි සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ බෝධිසත්ව අවදියේදී කොයි තරම් දුන්නද කියලා කිව්වොත් ලේ ඔයාට දන්නවා. යෝ සාගරං ජලදිකං රුධිරං අදහසි මේ රුධිරේ දන් දුන්නයි කියනවා. පින්වත්නි මේ සාගර ජලය පරාද වෙන කර්මක සාගර ජලය ඔබට මැනගන්ට අපහසු නම්, කල්පනා කරන්ට අපහසු නම් එකවරක් ලේ දන් දීපු කෙනෙක් හිතන්නකෝ අපිට මෙච්චර පහසුකම් තිබිලත් වෛද්‍ය පහසුකම් මැද්දේ අපි ලේ දෙන්නේ කොච්චර අමාරුවෙන්ද? කටු ගහනකොට අපි රිදෙනවා, අපිට බය හිතෙනවා, මොනතරම් අපහසුයිද? පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ලේ දන් දුන්නේ බෝධිසත්ව අවදියේදී අපි වගේ පහසුවෙන් කටු ගහ නෙවෙයි. හුරහිස කඩු වලින් පළපළා ලේ දන් දුන්නා. අතපය කපා ලේ දන් දුන්නා. හදවත පළපළා ලේ දන් දුන්නා. කමන් වහන්සේගේ ඇඟ ඉරේරා ලේ දන් දුන්නා. මේ ආදී වශයෙන් ලේ දන් දුන්නේ. ඔබත් මමත් වගේ පහසුවෙන් ලේ දන් දුන්නේ නැහැ. අද ඔබට උතුමන් වහන්සේලා සිල්වත් උතුමන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉන්නවා දන් දෙන්න. 13 වහන්සේලා වැඩ ඉන්නවා. ධර්ම රත්නය වැඩ ඉන්නවා. සංඝයා වහන්සේලා වැඩ ඉන්නවා දන් දෙන්න. නමුත් මගේ බෝධිසත්වයන් වහන්සේක එහෙම දන් දෙන්න හිටපු උතුමන් වහන්සේලා ඉතාමත් අල්පයයි. කමන් වහන්සේ ලේ දන් දුන්නේ දුස්සීලයන්ට, සත්වයන්ට. ඒ කවුරු නිසාද? කා වෙනුවෙන්ද? ඔබ වෙනුවෙන්, මා වෙනුවෙන්. එහෙව් උතුමන් වහන්සේ නමක් එච්චර කැපකිරීමක් ඔබ වෙනුවෙන්, මා වෙනුවෙන් කළා නම් ඔබට ඇත්තටම ශ්‍රද්ධාව උන්වහන්සේ ගැන තියනවද කියලා ඔබ කල්පනා කරලා බලන්න ඕන. ඔබ මේ විහාරස්ථානයේ කෙනෙකුට හැමදෑම අර පේන චෛත්‍ය රාජානන් වහන්සේ ළඟට ගිහිල්ලා පසඟ පිහිකොළ වැන්දද? බෝධින් වහන්සේක වැන්දද? ධාතු මන්දිරයක ගිහිල්ලා අනේ මගේ බුදුහාමුදුරුවෝ නේද වැඩ ඉන්නේ කියලා වන්දනා කළාද? බුද්ධ මන්දිරයක ගිහිල්ලා ප්‍රතිමා වහන්සේ ළඟ දන ගහලා දඬ නමස්කාර කරලා වැඳලා තියෙනවද? මං එක අවස්ථාවක මේ විහාරස්ථානයක වඩිනකොට මං දැකපු දෙයකින් මගේ හදවත පැලෙන්න කරන් වේදනාවක් ආවා. මගේ භාග්‍යතුන් වහන්සේ වන්දනා කරන්ග මගේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වැඩ ඉන්න උතුම් වූ බෝධින් වහන්සේගේ අතුශාකා වහන්සේලාගේ පඳුරු ගැට ගහලා කොඩිවැල් එල්ලලා උන්වහන්සේට පුදුම තරම් හිංසාවක් කරලා තිබුණේ. මම මගේ කල්යාණ මිත්‍රයන් වහන්සේට කියා ආපු ගමන් ලෙහෙල දැම්ම සියල්ලක්ම. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න වැඩ ඉන්න බෝධින් වහන්සේට ඇයි මේ තරම් හිරිහැරයක් කරේ මේ ඇත්තෝ? භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වැඩ ඉන්න මගේ බෝධින් වහන්සේට ඇයි මේ තරම් හිරිහැරයක් කළේ? පින්වත්නි ශ්‍රද්ධාව මදිකම නිසා. උන්වහන්සේ පිළිබඳව දන්නේ නැති නිසා. භාග්‍යතුන් වහන්සේ ගැන දන්න කෙනෙක්, භාග්‍යතුන් වහන්සේ සරණ ගිය කෙනෙක් කවදාවත් මගේ බෝධින් වහන්සේට ඒ වගේ හිරිහැර කරන්නේ නැහැ. බුදුම තරම් හිරිහැරයක් පින්වත්නි, පුදුම තරම් අකුසලයක් ඒක. ඒ නිසා ඔබට මේ අපලයක් දුරු කර ගන්නට නෙවෙයි බෝධින් වහන්සේ වැඩ ඉන්නේ. චෛත්‍යයේ වැඩ ඉන්නේ ඔබට මේ අපල දුරු කර ගන්නට නෙවෙයි. විහාරයේ කියන්නේ ඔබට තියෙන තරම් දන්න තරම් පාලි ගාථා කියලා තමන්ගේ පූජාව කර ගන්නට නෙවෙයි.
ශ්‍රද්ධාවෙන් පැහැදීමෙන් සරණ ගිය උතුමන් වහන්සේගේ ගුණය පුරුදු කරලා උන්වහන්සේ වෙනුවෙන් වන්දනා කරගෙන නිවන් දකින්නයි ඔබට මේ බෝධින් වහන්සේ මෙතන වැඩ ඉන්නේ. විහෙර වහන්සේ වැඩ ඉන්නේ ඒ නිසා පින්වත්නි, මගේ පින්වතුන් අපිත් එක්ක අමනාපසිතක් කරහසිතක් ඇති කර ගන්න එපා. පින්වත්නි කල්පනා කරන්ට බෝධින් වහන්සේගේ අතුශාකා වහන්සේ නමක් අල්ලලා හිංසා කරුත් ඇති තියෙන අපලය තවත් වැඩි වෙලා සංසාරේ ඊළඟ භවයේ ඒකාන්තෙන් අපාය උපදිනවා. ඒකාන්තෙන් අපාය උපදිනවා. එතකොට අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න, අපලයක් දුරු කරගන්න කියලා පොඩියක් එල්ලලා මොකද කොල්ලකින් ඊළඟයේදී අපාය උපදින කර්මේ මහා බරපතල ගණේ අකුසලයක් සිද්ධ කරගෙන තියෙනවා. ඔබට ශ්‍රද්ධාව තිබුණා නම්, මගේ බුදුහාමුදුරුවෝ ගැන ඔබ දන්නවා නම්, මගේ බෝධින් වහන්සේ ගැන ඔබ දන්නවා නම්, කවදාවත් ඔබ ඒ වගේ හැඟීමකින් කවදාවත් උන්වහන්සේට හිංසා කරන්නේ නැහැ. පුදුම ගහන් වේදනාවක් ඇති වුණා. ඇයි මේ උතුමන් වහන්සේලට මේ තරම් හිංසා? ඇයි මගේ බෝධින් වහන්සේලට මේ තරම් හිංසාවක්? පින්වත්නි, විශ්වාස කරගන්න, අදහගන්න අදින් මනකමන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වැඩ ඉන්න උතුමන් වහන්සේලාටවත්, බෝධින් වහන්සේලාටවත්, ධර්මයකවත්, සංඝයා වහන්සේලාටවත් කිසිම දවසක හිංසාවක් වෙන පරිද්දෙන් මම හැසිරෙන්නේ නැහැ කියන මහා දැඩි අදිෂ්ඨානයක් ඔයයන්ගේ හිත තුළ ඇති කරගන්නට. අපි මේ ධර්මදේශනා මෙච්චර අලංකාරව මෙච්චර මහන්සි වෙලා ලෑස්ති කරලා ඔබට මේ පණිවිඩය දෙන්න ඕන නිසායි මේ විහාරස්ථානයේ මෙවැනි පින්කමක් සූදානම් කළේ. එහෙම නැතුව අපිට මේ රටේ ජනප්‍රිය වෙන්න, අපිට මේ රටේ නමක් හදාගන්නක එහෙම නෙමෙයි පින්වතුනි. අපි හරිය කැමති කැලයක් අස්සක ගිහිල්ලා, ගල් ගුහාවකට ගිහිල්ලා සද්දනතු වැඩින්න අපි හරි ආසයි. අපි හරි කැමතියි. නමුත් දවසින් දවස මගේ පින්වතුන්ලා නොදැනුකම නිසා, මගේ පින්වතුන්ලා දන්නේ නැතිකම නිසා ශ්‍රද්ධාව හීන වෙලා පව් කරගත්තොත් පින්වතුනි, මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපරාධය. ඒක නිසා ඔබට මේ උතුම් පණිවිඩය මතක් කරන්න ඕන නිසායි අපි මේ මහානීය පින්කම් සියල්ලක් සිද්ධ කරන්නේ. ඒක නිසා ඔබ හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්නට අදින් මනකනම් මම මගේ බුදුරජාණන් වහන්සේගේ අගෞරව වෙන කිසිම දෙයක්, උන්වහන්සේ වෙනුවෙන් වැඩ ඉන්න බෝධින් වහන්සේක අගෞරව වෙන කිසිම දෙයක්, විහෙර වහන්සේක අගෞරව වෙන කිසිම දෙයක්, සංඝයා වහන්සේක ධර්මයක අගෞරව වෙන කිසිම දෙයක් සිදු කරන්නේ නැහැ කියලා කවුරුත් සාදු කියලා අදිෂ්ඨාන කරගන්නට. ඔය අදිෂ්ඨානේ නිවන් දකින කම්ම පවතිවා කියලායි අපි ආශිර්වාද කරන්නේ. පින්වත්නි, එහෙම රුධිරේ දන් දුන්නා. ඊළඟට සඳහන් කරන්නේ පින්වත්නි, මේ උතුම් වූ පාරමිතා සම්පූර්ණ කාලයේදී මගේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ නමක් වශයෙන් මේ මහ පොළොවේ මස් දන් දුන්නයි කියනවා. මේ මහ පොළොවේ පස් තියෙන පරාද වෙන කර්මකම තමන් වහන්සේගේ ඇඟමස් දේ දන් දුන්නයි කියලා සඳහන් කරන්නේ. ඔබට මට හිතා ගන්නවත් බෑ. අපි මේ ಗುಣ කතාව කොච්චර කිව්වත් ඔබට හිතා ගන්න පුළුවන් ද පින්වත්නි, තමන්ගේ ඇඟින් කෑලි කපා දන් දෙන මිනිස්සෙක් ගැන? ඒක තමන් වහන්සේ වෙනුවෙන් නෙමෙයි, කවදාවත් දැකලා නැති, අහලා නැති ඔබ වෙනුවෙන් මා වෙනුවෙන්. ඔබේ අම්මා තාත්තට අද එන්න කියලා ඔබ මැරෙනවා අම්මා තාත්තකින් කලවෙන් කොටසක් කපලා ඉල්ලුවොත් දන් දෙයිද? ඔබේ අම්මා අටක් කපලා දන් දෙයිද? ඔබේ තාත්තා අටක් කපලා දන් දෙයිද? අම්මේ මම මැරෙන්න යන්නේ මට ලේ දෙන්න කිව්වොත් අම්මා අටක් කපලා උරහිස පළලා පපුව පළලා ලේ දෙයිද? පින්වත්නි, වකුගඩු අමාරුවක් හැදුනත් තමන්ගේම දරුවෙකුට අම්මා තාත්තා අද කාලේ පිටින් වකුගඩුව හොයනවා තමන්ගේ වකුගඩුව දෙන්න නැතුව. එහෙම කාලයක් මේක. එහෙව් අම්මා තාත්තා ඉන්න කාලයක කවදාවත් සංසාරේ දැකලා නැති ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ඇඟේ මස් කපා දන් දුන්න උතුමන් වහන්සේ ගැන ඔබට හිතා ගන්න පුළුවන්ද? මේක සමහරක් කෙනෙකුට අවිශේෂ වෙන්න පුළුවන්. ඒ අවිශේෂ වෙන්නේ පින්වතුනි හේතුව ඔබේ මගේ පිනම අධිකම නිසා. එහෙම නැතු මේ සුරංගනා කකා නෙවෙයි. ඔබට දරා ගන්නට අපහසුණක්, ඔබට හිතා ගන්න බැරි වුණක් පින්වතුනි, ශ්‍රද්ධාවෙන්ම දරා ගන්නට මේ කිසි දෙයක් අනුරාධපුරේ ස්වාමීන් වහන්සේගේ වචන නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ විසින්ම සාරිපුත්ත මහරහතන් වහන්සේක, ආනන්ද මහරහතන් වහන්සේක, අනේක ප්‍රමාණ උතුමන් වහන්සේලාට තමන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුන්ම දේශනා කරපු මේ වචන අපිට විශ්වාස කරන්නම වෙනවා. ඔබට සමහරක් විට ඊටාමත්ම අපහසු වෙයි.
කෙනෙක් තමන්ගේ ඇඟ කප කපා දන් දෙනවා කිව්වොත් අපි අද එහෙම කරන්නේ නැහැ නේ පින්වත්නි. අද අපි එහෙම කරන්නේ නැහැ. ඒක කොයිතරම් අමාරු කාරණාවක්ද කියලා පෞද්ගලික අත්දැකීම් වලින් අපි දන්නවා. විශාල ගණේ සැක්කම් කරලා තියෙන නිසා සමහරක් අවස්ථාවලට අපිට මේ මූණ දෙන්න කියලා අවස්ථාව නිසා අපිට නම් මේ බුදුගුණ අරුමයක් නෙමෙයි. එහෙනම් මගේ පිංගුතුන් දරා ගන්න ඕන මේ බුදුගුණය සංසාරේ ඉච්චරයි එහෙනම් උන්වහන්සේ දන් දුන්නේ. තමන් වහන්සේගේ ඇඟ කප කපා දන් දුන්නේ ඇයි උන්වහන්සේ? තමන් වහන්සේගේ නම හදා ගන්නද? එහෙම නෙමෙයි පිංගුතුනි. අද මේ ධම්ශාලාවේ ඇඳගෙන ඉන්න, කැම්පක් කළා ඉන්න ඔබ වෙනුවෙන් මා වෙනුවෙන්. ඒක නිසා එවන් උතුමන් වහන්සේ නමක් කියා අපි සරණ ගියේ. අනේ සාදු සාදු උන්වහන්සේට අපගේ নমස්කාරය වේවා කියලා කවුරුත් নমස්කාර කළ යුතුයි. මේ ආදී වශයෙන් පින්වත්නි කියනවා නම් කියන්ට ඕන තරම් දේවල් රැයක් එළි වෙනකන් නෙමෙයි. ඔබ ජීවිතේ නැති වෙලා යනකම් ජීවිත කාලෙම උතන ඉඳගෙන හිටියත් මමත් අපවත් වෙනකම්ම මේ ධර්මාසන ඉඳගෙන ධර්ම දේශනා කළත් උන්වහන්සේගේ ගුණ කියලා ඉවර කරන්න බෑ. ඒක නිසා පින්වත්නි දරා ගන්නට අද අපි උන්වහන්සේගේ අරහං බුදු ගුණය සම්බන්ධව සාකච්ඡා කරන්නට කල්පනා කළේ හේතුව උන්වහන්සේගේ රූපකය පිළිබඳව හැමදාම ඕනෑම තරම් කතා අහලා තියෙනෝනේ නේද? උන්වහන්සේගේ ගුණ කදම්බය දැනගෙන අපිට සරණ යන්න පුළුවන් නම් අපේ කක්කේ සමහරක් වෙලාවට මේ ශාසනයේ මැජික් බලාපොරොත්තු වෙනවා, සුරංගනා කතා බලාපොරොත්තු වෙනවා. එහෙම කරගන්න ශ්‍රද්ධාව පිහිටවා ගන්න කෙනෙක් තවත් කාලයකදී ඒ ශ්‍රද්ධාව නැති වෙලා යන්න පුළුවන්. ඒ හේතුව පින්වත්නි ඒ ශ්‍රද්ධාව අමූලිකාවනේ පිහිටවන්නේ. ආකාරවති ආකාරයෙන් පිහිටන්නේ නැති නිසා භාග්‍යතුන් වහන්සේගේ ගුණය දැකලා භාග්‍යතුන් වහන්සේගේ ගුණය අහලා උන්වහන්සේ මොන වගේ කෙනෙක්ද කියලා දැනගෙන සරණ ගියා නම් ඔබටත් මටත් ඊ타මත්ම දීර්ඝ කාලයක් ඇවිදින මේ සංසාර වහා නිමා කරලා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට හැකියාවක් තියෙනවා කියලායි කල්පනා කරගන්න ඕන. මේ ආදී වශයෙන් ඇවිල්ලා පින්වත්නි භාග්‍යතුන් වහන්සේ බෝධිසත්ව ගුණ සම්පූර්ණ කරලා 16 සංඛ්‍යා කල්ප ලක්ෂයක් බෝධිසත්ව ගුණ නියත විවරණ ලබන්න කලින්ම සම්පූර්ණ කළා. ඇස් දන් දුන්නා, ලේ දන් දුන්නා, මස් දන් දුන්නා, හිස කප කපා ගලව දන් දුන්නා. මේ ආදී වශයෙන් දන් දී පුතුමන් වහන්සේ දීපංකර භාග්‍යතුන් වහන්සේගේ පාද මූලයක ආවට පස්සේ සුමේද තාපසයන් වශයෙන් පාද මූලයේදී තමන් වහන්සේගේ සඳක් වගේ බබලන ලස්සන මුව මඩල මඩේ යොබා ගත්තේ. පින්වත්නි අවස්ථාව නැතුව නෙමෙයි. මේ අවස්ථාවේදී ඕනනම් බණපද දෙකක් අහලා සංසාරේ නිවිලා යන්න තිබුණා, ගැලවිලා යන්න තිබුණා. නමුත් උන්වහන්සේ කල්පනා කරන්න කැකි සුමේද මේ සසරේ බොහෝ සත්වයන් දුක් විඳිනවා. මේ සසරේ බොහෝ සත්වයන් හඬ හඬා කැවි ව්‍යාධි ධර්මතාවලට පත් වෙලා මරණ දුකට පත් වෙලා අපායවල වැකි දුක් විඳිනවා. ඔබ අද රහතන් වහන්සේ නමක් වශයෙන් නිවිලා ගියොත් ඒ සත්වයන්ට මඟ පෙන්වන්නේ කවුද? අනාගතයේදී නිවිලා යන්න ඉන්න කෙල ලක්ෂ කෝටි ගානකට පාර කියන්නේ කවුද? ඒක නිසා බින්වත්නි බඩගින්නේ තමන්ගේ දරුවා අඬනකොට රසවත් කෑමක් හම්බුනහම කවදාවත් අම්ම කෙනෙක් කන්නේ නැහැ වගේ මේ සසරේ දුක් විඳින ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් නැවත වතාවක් ඒ පුන්සඳ මඩලක් වගේ බබලන මුව මඩල මඩේ ඔබාගත්ත කියලායි සඳහන් කරන්න පින්වත්නි. එහෙව් කැපකිරීමක් උන්වහන්සේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් කළා. මේ අවස්ථාවේදී තමයි පින්වත්නි ඔබෙක් මගේ පරම වාසනාව, ඔබෙක් මගේ පින් පළ දුන්නේ අවස්ථාවක්, ඔබෙක් මගේ සංසාර ගමන කෙටිවෙන්ට මූලිකම හේතුවක් වෙච්ච අවස්ථාවක් යෙදුනා කියලා සඳහන් කරනවා දීපංකර භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේදී මේ කළ ජීවිත පූජාව දැකලා දීපංකර භාග්‍යතුන් වහන්සේ බලනවා කවුද මට මේ ජීවිතේ පරිත්‍යාග කළ මේ මහා වීර පුරුෂයා. දැකලා තමන් වහන්සේගේ පිටුපසින් වඩින්නට යෙදුණු භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා පස්සට ඉමං තාපස, මහණෙනි බලන්න මේ තාපසයා දිහා. ජටාමඩුළු දරන උග්‍ර තවුස්දම් ආරක්ෂා කරන මේ තාපස යම් කාලයකදී මෙතන් පටන් සාරා සංකේ කල්ප ලක්ෂයක් ගිය කල ගෞතම නමින් මතුවට සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා එදා තමයි නියත විවරණ ලබා දුන්නේ පින්වත්නි.
එකෙන් පටන් සඳහන් කරන නැවත කිසිම දවසක කාන්තා භවයක් නම් ලැබුවේ නැහැ. අවීචි මනරකාදීදී කවදාවත් උප්පාදේ ලැබුවේ නැහැ. ජාති අන්දයන් වෙලා උප්පාදේ ලැබුවේ නැහැ. කවදාවත් ලෝකාන්තරික මහනිරේ වගේ නිරයන් වල වැටුනේ නැහැ. වටුවේකට වඩා කුඩා ශක්තියක් වෙලා ඉපදුනෙක් නැහැ. අලියෙකුට වඩා විශාල ශක්තියක් වෙලා ඉපදුනෙක් නැහැ. එදා ඉඳන් බොහෝම වීරියෙන් බොහෝම කැපකිරීමකින් සහිතව මේ සසරේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් අනන්ත ගුණ පුරා සංසාරේ ඔබට මට නිවීම ලබා දෙන්න මේ උතුමන් වහන්සේ මේ සසරේ වැඩම කළා කියලා දරා ගන්න ඕන පින්වත්නි, කල්පනා කර ගන්නට ඕන. එහෙම වැඩම කරලා අවසාන වශයෙන් දිව්‍ය මිනිස් සම්පත් නිගලා සන්තුෂ්ක දිව්‍ය රාජ්‍ය වශයෙන් තුෂ්ක දිව්‍ය ලෝකේ අවුරුදු 57 කෝටියක් අඩු නැතුවම ආයුෂය වින්දනය කර කර ඉන්නකොට ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට අවශ්‍යම කාලයක බෝධිසත්වයන් වහන්සේගේ ආයුෂය ගෙවිලා ඉවරුණාට පස්සේ සියලුම දෙවියන් වහන්සේලා වැඩම කරලා උන්වහන්සේ අභියස දනින් වැකිලා වන්දනා කරලා උන්වහන්සේට මතක් කරනවා කාලෝ යන්තේ මහාවීර ස්වාමීනි, ඔබ මේ ලෝකෙට ඇවිල්ලා මේ දිව්‍ය ලෝකෙට ඇවිල්ලා ඉන්නේ දිව්‍ය සම්පත් විඳ විඳා ඉන්න නෙමෙයි. සංසාරේ අනන්ත දුක් විඳින සත්වයන්ට සැනසීම ලබා දෙන්නයි. ඒක නිසා මගේ ස්වාමීනි, උතුම් වූ ස්වාමීනි දිව්‍ය පුත්‍රයන් වහන්සේ නැවත මනුලෝ වඩිනසේක්වා උතුම් වූ බුද්ධත්වයේ ලබන්ට කාලයයි කියලා මතක් කරා කියලා සඳහන් කරන්න පින්වත්නි. ඒ ආරාධනාව පිළිගත් උතුමන් වහන්සේ මහා බෝසත් උතුමන් වහන්සේ පංච මහා විලෝකනය කළා. බැලුවා සුදුසු කාලය හරි මහා මායා පින්බර උත්තමාවියගේ කුසේ පිළිසඳගෙන මේ ලෝකෙක වඩින කාරණා වෙනකම්ම සුවසේ මව් කුස තුල වැඩ ඉඳලා සඳහන් කරනවා මේ ලෝකෙක වඩින අවස්ථාව, මේ ලෝකෙක පහළ විච්ච අවස්ථාව මහානීයයි, මහෝත්කෘතවත් අන්දමින් ඔබට මට හිතා ගන්නට බැරි තරම් මහා ආශ්චර්යයන් ගොඩක් එක්කලයි භාග්‍යතුන් වහන්සේ මේ සසරේ නිවෙන අන්තිම ගමන් මඟට පහළ වුණේ කියලා සඳහන් කරන පින්වත්නි. ඒ අවස්ථාවේදී එදා ලුම්බිනි සල්ලුයනේදී මහා බෝසත් කුමාරයා මව් කුස තුලින් පිළිසඳගෙන මේ ලෝකෙට නික්මෙනකොට පහළ වෙනකොටම ඔබ වගේ මං වගේ කෙලස් පිරිච්ච මිනිසුන්ට ඒ අවස්ථාවේ ඒ මහානී අවස්ථාව ලැබෙන්නේ නැහැ. අරහන්තක බ්‍රහ්ම රාජවරු 4 දිනක් ඇවිල්ලා රහත් විච්ච උතුමන් වහන්සේලා 4 දිනක් ඇවිල්ලා රන් දැලකින් තමයි භාග්‍යතුන් වහන්සේ වෙන්න ඉන්න මේ මහා බෝසත් පුංචි කුමාරයව මේ ලෝකෙට පිළිගන්නේ. රහත් විච්ච බ්‍රහ්ම රාජවරු 4 දිනක් ඇවිල්ලා රන් දැලකින් පිළිගන්න තරම් මේ පුංචි කුමාරයාගේ මොන තරම් ගුණ තියෙනවද කියලා හිතන්නේ. රහත් උතුමන් වහන්සේලා පිළි අරගෙන සකරවරන් දේවරාජුතුමන් වහන්සේලා විසින් ඊළඟටත් පිළි අරගෙනයි ශාක්‍ය වංශිකයන්ට මේ පුංචි කුමාරයා අඳුන් දිවි සමකොතල ලබා දෙන්නේ. ඒ අවස්ථාවේදී සඳහන් කරනවා පින්වත්නි, ඔබ විශ්වාස කරන්ක ජාති අන්දයන් එස් ඉපදෙන්නට ඉපදිච්ච සියලු ජනාටම මේ ලෝකේ පෙනීම ලැබුණයි කියනවා. ඒ වගේම කන් ඇහෙන්නට ඉපදිච්ච හැමෝටම කන් ඇහිම ලැබුණයි කියනවා. සියලුම අපායන් වල තිබිච්ච ගිනිදැල් නිවිලා ගියා කියනවා. ඒ වගේම බැමි වලින් බැඟලා හිටියනම් කෙනෙක් ඒ සියලු ජනාම බැමි වලින් මිදුණයි කියනවා. පුංචි කුමාරයා මේ ලෝකෙට පහළ වෙනකොටම උණුසුම් සීතල දිය දහරාවන් නැහැලා පුංචි කුමාරයා මෞතුමියක් තෙමිලා නැවක එක ජල බිඳුවක්වත් නැති වෙන ආකාරයෙන් වියලිලා ගියයි කියලා සඳහන් කරනවා. එහෙම පහළ වෙලා උන්වහන්සේ බලනවා මේ පහළ වෙනකොටම සක්වල 10000ක් කම්පා කරවගෙන තමන් වහන්සේගේ ආඥා ශ්‍රේෂ්ඨයක නතු කරගෙනයි මේ ලෝකෙට පහළ වුණේ. එහෙම පහළ වෙලා උන්වහන්සේ බලනවා මේ සක්වල 10000ෙම මට වඩා උතුම් කෙනෙක්, මට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්, මට වඩා අග්‍ර කෙනෙක්, මට වඩා ජ්‍යෙෂ්ඨ කෙනෙක් ඉන්නවද කියලා බලහම පින්වත්නි සඳහන් කරනවා සියලුම දෙවිවරු, බ්‍රහ්ම රාජවරු, නෑදෑ පිරිස මේ ආදී සියලුම දෙනා පින්වත්නි උන්වහන්සේගේ
දෙපා අභියස දනින් වැටිලා මතක් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ කහන් අග්‍ර කෙනෙක් මේ ලෝක 10000කටම සක්වල 10000කටම නෑ. ඔබ වහන්සේ කහන් ශ්‍රේෂ්ඨ කෙනෙක් මේ සක්වල 10000කටම නෑ. ස්වාමීනි ඔබ වහන්සේට වඩා ජ්‍යෙෂ්ඨ කෙනෙක්, ඔබ වහන්සේට වඩා උතුම් කෙනෙක්, ඔබ වහන්සේගෙන් වන්දනාවක් ලබන්න කෙනෙක් මේ සක්වල 10000ෙම විතරක් නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වලම නෑ පින් ස්වාමීනි කියලා මතක් කරාම උන්වහන්සේ සත්පින් මත සත්පියවරක් වැඩම කරලා තමන් වහන්සේගේ අභිහිත සිංහනාදේ කළා. ඔයත් දන්නවා අග්ගෝ හමස්මි ලෝකස්ත යක්කෝ හමස්මි ලෝකස්ත සෙක්කෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නක්ති ධානී පුනබ්බවෝ. මේ ශ්‍රේෂ්ඨ සිංහනාදේ කරන්න පුළුවන් එක්කම උතුමන් වහන්සේ නමකටයි ඒ ඔබෙක් මගේ ශාස්ත්‍රවර සම්මා සම්බුද්ධ රාජ මහෝත්තමයන් වහන්සේ නමකටම විතරයි කියන කාරණාව ඔබ සිහිපත් කරගන්නට ඕන. ඒ උතුමන් වහන්සේගේ ගුණකඳ නිසාමයි මේ මහා සිංහනාදය එදා ඒ ආකාරයෙන් සිද්ධ කළේ කියලා සඳහන් කරනවා පින්වත්නි. මේ ආදී වශයෙන් ඇවිල්ලා උන්වහන්සේ ගිහි ගියදර කාලයක් වැඩ වාසය කරලා සකල පෙර නිමිති දැකලා උන්වහන්සේ නික්මුණා. උන්වහන්සේ නික්මිච්ච අවස්ථාව පිළිබඳව අපේ සමහරක් පින්තුන් දරාගෙන ඉන්න වැරදි මත කීපයක් තියෙනවා. සමහරක් පින්තුන් කල්පනා කරනවා අපි සමහරක් කලාවක පාසල් විෂය නිර්දේශවල පවා දැකලා තියෙන අවස්ථා උන්වහන්සේ මේ තනියම මේ ගමන වැඩම කළා කියලා මහදි මිනිස්කරණය කරනකොට කවුරුත් දන්නේ නැහැ. ඒකෙන් කියවෙන්නේ හරියට උන්වහන්සේම දොරවල් අරගෙන අස්සයක් ලෑස්ති කරගෙන උන්වහන්සේම හොරෙන් මාලිගාවෙන් පැනලා ගියා වගේ කතාවක් තමයි අපේ කට්ටිය ගොඩාක් අය දරා ගන්න. පින්වත්නි සඳහන් කරනවා මේ මාලිගාවේ දොරවල් ඇරලා දුන්නේ බ්‍රහ්ම රාජවරු දෙවියන් වහන්සේලා පහන් දෙපස දැල්ලලා ලක්ෂ ගණන් දෙවිවරු සාදුකාර දෙනවා. මල් ලතුවලා හොරණෑසක් වාදනය කරනවා. ඇයි මේ? පින්වත්නි මේ තමයි අවසන් වතාවට උන්වහන්සේ ගිහිගෙන් නික්මෙන අවස්ථාව. මේ අවස්ථාව එනකන් මොන තරම් දෙවිවරු බ්‍රහ්මයෝ බලාගෙන හිටියද? ඒක නිසා උන්වහන්සේ මේ අවස්ථාවේදී තනි කරේ නැහැ කවුරු. පහන් දැල්ලා හැබැයි කිසිම සද්දයක් මිනිස්යන්ට මාලිගාවේ ඇත්තන්ට ඇහුනේ නැහැ කියලා සඳහන් කරන්නේ. ඇයි? ඇහුණා නම් මේ උතුම් ගමනක බාධා වෙන නිසා. කන්තක දන්නවා මේ අවසාන වතාවට මගේ කුමාරයා මගේ පිටින් වඩින්නේ මේ මහා බෝසත් උතුමන් වහන්සේ මගේ පිටින් වඩින්නේ අවසාන වතාවට කියලා කන්තකස්වයා දන්නවා. මේ ආදී වශයෙන් දෙවියන් වහන්සේලා විසින් වැඩම කරගෙන ගිහිල්ලා තමන් වහන්සේ වසර 6ක් පුරාවට දැඩි දුෂ්කර ක්‍රියා කරලා ඉන්පසු ඒ දුෂ්කර ක්‍රියාවක් අත්හැරලා මධ්‍යම ප්‍රතිපදාවට එකඟ වෙලා උන්වහන්සේ දා වෙසක් පුර පසළොස්වක් පොහොය දවසේ ලෞතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයටපත් උනේ ඔබට මට අනන්ත සැනසීමක් ළඟා කර දෙන්න. අනේ සාදු සාදු එවන් උතුමන් වහන්සේ නමක් සරණ යන්නට ලැබීමයි මගේ ජීවිතයේ ලැබුණු මහා භාග්‍ය කියලා ඔයත්තන් පුදුම තරම් ශ්‍රද්ධාවකින් උන්වහන්සේ පිළිබඳව කල්පනා කරන්නට ඕන. මෙහෙම උතුම් ලෞතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙච්ච උතුමන් වහන්සේගේ එක ගුණයක් පින්වත්නි අරහං බුදු ගුණය සඳහන් කරන්නේ උන්වහන්සේ ගණන්ක ප්‍රමාණ ගුණ කදම්බේ තිබිච්ච සාගරයක් වගේ මේ උපමා මදි උන්වහන්සේට කියන්ට. උන්වහන්සේ වෙනුවෙන් මේ උපමා යොදන එකක් සමහරක් වෙලාවක උන්වහන්සේට කරන අගෞරවයක් දෝ කියලයි කල්පනා වෙන්නේ. නමුත් මගේ අවාසනාවට අපේ අවාසනාවට පින්වත්නි අපේ වචන මදි. අපිට තියෙන උපමා උපමේය උදාහරණ මදි උන්වහන්සේගේ ගුණ කදම්බය කියන්ට. නමුත් උන්වහන්සේ අපිට අනුකම්පා කරාවේ අපිට හැකි උපක්‍රමයෙන් උන්වහන්සේට මේ ගෞරවෝපහාර උපමා උපමේය උදාහරණ දක්වමින් උන්වහන්සේගේ ගුණ කදම්බය සිහිපත් කරගෙන අපි මේ ගුණ කතාව සිද්ධ කරන නිසා එවන් වූ මහානීය ගුණ කදම්බයකින් යුක්ත එවන් වූ අපරිමාණ අප්‍රමාණ ගුණ කදම්බයකින් යුක්ත උතුමන් වහන්සේගේ එක් ගුණයක් අරහං බුදු ගුණය කියලා කියන්නේ. අපි ගාථා පාඨයේදී සඳහන් කරන්න තිබුණා ආරකත්තා හකත්තාච කිලේසාරීන සෝමුනි සඳහන් කරන්න පින්වත්නි සියලු කෙලෙසුන්ගෙන් දුරු වුණා කියලායි මගේ භාග්‍යවතුන් වහන්සේ. ඔබ මේ කතාව හොඳට අහගන්න. ඔබ මේ සරණ ගිහිල්ලා ඉන්නේ එක වතාවක්
ඔබ වෙනුවෙන් කැපකිරීම කරපු කෙනෙක්ද? එහෙම නෙමෙයි පින්වතුනි. කල්ප ලක්ෂ ගණන්, සිය ලක්ෂ කෝටි වතාවල් ගණන් ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් කැපකිරීම කරන උතුමන් වහන්සේගේ ගුණයක් මේ කතා කරන්නේ. ඒ ගුණයන් සම්පූර්ණ කළ නිසායි උන්වහන්සේක මේ උතුම් වූ බුදු ගුණය ලැබුණේ කියලා සඳහන් කරනවා. පින්වන්ත ජීවිතයක් පින කොච්චරක්ද කියලා කියන්න අපිට වචන නැහැ. අපි දන්න භාෂාවන් මදි. භාෂාවන් සිය ලක්ෂ කෝටි ගණක් භාවිතා කළත් සඳහන් කරනෝනේ පින්වත්නි, මහා කල්ප 3ක් පුරාවට ඇදහැලෙන වර්ෂාවේ ජල බිඳු ගණන් කරලා කියන්ක කරන් මහා ප්‍රඥාවක් තිබුණා. සාරිපුත්ත මහ රහතන් වහන්සේකවත් එක බුදු ගුණයක් ජීවිත කාලෙම දේශනා කළත් දේශනා කරන්නට බෑ කියලා. ඉතින් පුංචි මම කොහොම කරන්නද මේ වගේ දේශනාවක්? නමුත් අපි කල්පනා කරගන්න ඕන, ගුණේ දරා ගන්න ඕන, සිහිපත් කරගන්න ඕන නිසායි මේ ගුණ කතාව මෙහෙම හරි උත්සාහයෙන් කියන්නේ. මෙහෙම හරි අපි සාකච්ඡා කරන්නේ. පින්වත්නි, අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති කරගන්නට ඔබට මේක ජීවිතේ තවත් එක දේශනාවක්. ඔබට මේක ජීවිතේ තවත් එක පින්කමක් වෙන්න හොඳ නෑ මේ පින්කම. අදින් පසුව ඔබ ජීවිතේ මෙච්චර කාලයක් භාග්‍යතුන් වහන්සේ ගැන දරාගෙන හිටපු අදහස වෙනස් වෙන්න ඕන පින්වතුනි. වෙනස් වෙන්න ඕන. ඒ සඳහාම සාදු සිතින් යුක්තව මෙයක්ම අදිෂ්ඨාන සලගන්නට ඕන. පින්වත්නි, සඳහන් කරාම කෙලෙසයන්ගෙන් දුර වුණා කිව්වහම පින්වත්නි ආයි කිසිම කිලුටක් නැහැ. ඔබ වගේ මම වගේ නෙමෙයි. රහතන් වහන්සේලාටවත් සමහරක් වෙලාවට භාග්‍යතුන් වහන්සේ නමක් වගේ කෙලෙස් නැති කරගන්න බෑ. කෙලෙස් ප්‍රහාණය කරනවා තමයි රහතන් වහන්සේලා. නමුත් ඔයත් අහලා තියනවද පිළිඳ වෙච්ච මහ රහතන් වහන්සේ? උන්වහන්සේ මහ රහතුන් වහන්සේ නමක්. උන්වහන්සේ සමහරක් අවස්ථාවක වරවසලි, පළවසලි ආදී වශයෙන් ගිහි පින්වතුන්ට පැවිදි උතුමන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා තියෙනවා. සමහරක් කෙනෙකුගේ සිත අප්‍රසාදයක පත් වෙනෝනේ මේ නිසා. මේ චෝදනාව උන්වහන්සේට කළාම භාග්‍යතුන් වහන්සේ අහනවා, පිළිඳ වෙච්ච ඇත්තද මේ කතාව? එහෙමයි ස්වාමීනි, මම එහෙම ආමන්ත්‍රණය කළා. එහෙනම් පිළිඳ වෙච්ච ඇයි මේ කතාව මෙහෙම කළේ කියලා භාග්‍යතුන් වහන්සේ පෙර ජීවිතයේ බලනකොට මේක භව 500කට කලින් බ්‍රාහ්මණ කුලයක ඉපදිලා ඒ විදිහටයි හැමෝටම කතා කරලා තියෙන්නේ. ඒ පුරුද්ද නිසා තමයි රහත් භාවය ලබාගෙනත් උන්වහන්සේ එහෙම මිනිසුන්ට ආමන්ත්‍රණය කළේ. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ කවදාවත් කෙනෙකුගේ හිත දෙන්න මේ ආදී වශයෙන් ආමන්ත්‍රණය කළා කියනවා. කොයිම අවස්ථාවකවත් එහෙම කළා නෑ පින්වත්නි. සමහරවිට ඔබට කල්පනා වෙන්න පුළුවන් මෝග පුරුෂාවාදයෙන් කෙනෙකුට නිග්‍රහ කළාම කෙනෙකුගේ හිත රිදවන්නේ කියලා. එහෙම කරන්නේ පින්වත්නි කෙනෙකුගේ හිත රිදවන්න කලන්න නෙමෙයි. ඒ ඇත්තන්ට තියෙන මහා කරුණාව නිසාමයි. ඒ ඇත්ත කරන මහා අකුසලයෙන් ඒ ඇත්ත මුදව ගන්නට තියෙන උමනාව නිසාමයි. එහෙම කළත් කාගේවත් හිත දෙන්නේ නෑ කියලායි සඳහන් කරන්නේ. එහෙනම් පින්වතුනි, පළවෙනි කාරණාව සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුර වුණා. කෙලස් කීයක්ද? 1500ක් තමන්ගේ කර්මක්ෂය ඥාණයෙන් කියන අසිපතින් කපලා විනාශ කරලා නැති කරලා ෂේ කරලා උන්වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුර වුණා. දැන් කෙලස් සතුන් නැසූසේක කිව්වොත් මේක වඩා සියුම් කාරණාවක් වෙනස්. සමහරක් කෙනෙකුට හිතන්න පුළුවන් මේ ಗುಣ දෙකම එක වගේනේ. කෙලෙසුන්ගෙන් දුර වුණා කිව්වහම කෙලෙසුන් නැසුවා කිව්වහම එක වගේනේ කියලා. පින්වත්නි, කෙලෙසුන්ගෙන් දුර වුණා කිව්වහම බුදු වුණාට පස්සේ නැවත කිසිම භවයක කිසිම කනක කිසිම ස්ථානයක කිසිම අවස්ථාවක උන්වහන්සේගේ කෙලෙෂයන් ඉස්මතු වෙලාවේ නැහැ. කෙලෙස් මාත්‍රයක්වත් උන්වහන්සේට ඇති වුණේ නැහැ. සිතුවිලි මාත්‍රයකින්වත් කෙලෙෂයන් ඇති වුණේ නැහැ. රාග ආදී කෙලෙස්, තණ්හා ආදී කෙලෙස් ඇති වුණේ නැහැ. ඒකයි කෙලෙසුන්ගෙන් දුර වුණා කියලා සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා පින්වත්නි, කෙලෙසාරීන සෝමුනි, කෙලෙස් රතුන් නැසවලු එදා බෝධි මූලයේදී සියලු කෙලෙසුන් නසා ආසවක්ඛ ඥානයන් අවබෝධය කරගෙන උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. සියලුම කෙලෙසයන් නසා දැම්මා. එක චුට්ටක්වත් ඉතුරුනේ නැහැ කොහෙවත්. අපිට සැක හිතන්ක පොඩ්ඩක්වත් ඉතුරුනාද කියලා හිතන්න. එහෙම චුට්ටක්වත් ඉතුරුන්නේ නැහැ. අපිට හිතන්න පුළුවන් නේද? පොඩ්ඩක්වත් කියන විදිහක් නැද්ද ඔය කියන විදිහට?
නැ චුට්ටක්වත් තිබුණේ නැහැ පින්වත්නි. සියලුම කෙලෙසුන් නැසලයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. එහෙව් උතුමන් වහන්සේ නමක් සරණ ගිය ඔබ කල්පනා කරලා බලන්නකෝ. උන්වහන්සේට කොයිතරම් ගෞරව කරනවද කියලා. මෑත කාලීනව බණ ඕන කරන් ඇහෙන නිසා ඔයත් බුද්ධ පූජාව කියන විදිහ දන්නේ නැති. ඔයත් මේ විහාරස්ථානයට එළමෙනකොට අර විහාරස්ථානයේ ගේට්ටුවෙන් මෙහාට එනකොට බලන්න නිශ්ශබ්දතාවය ආරක්ෂා කරගත්තද? කෙස් ටික එකට එකතු කරලා බැඳගත්තද? සුදුසු ඇඳුමකින් සැරසිලාවද? ගෞරවයෙන් සැරසිලාවද? එහෙම කල්පනා කරලා බලන්න පින්වතුනි භාග්‍යතුන් වහන්සේගේ ඇත්තම ඔබට ශ්‍රද්ධාව තිබුණාද කියලා. සමහරක් අයකට පින්වතුනි ශ්‍රද්ධාව කියා තිසරණයමක් හරියට පිළිගල නැති අවස්ථාව ඕන තරම් පින්වතුනි. මේ කතාව සිහිපත් කරන්නේ ඔබේ හිත රිද්දවන්න නෙමෙයි. ඔබේ හිත කලන්න නෙමෙයි. ඔබට තරහ ඇති කරගන්න නෙමෙයි. පින්වත්නි අපි ගාව අඩුපාඩු තියෙනවා නම් සංසාරේ මිච්ඡර කල් කරේ පව් නිසා සංසාරේ මිච්ඡර කල් කරගෙන ආවේ අකුසල් නිසා මේ භවයේදීවත් අඩුම ගානේ මේ බණ කතාවෙන් පස්සේවත් අඩුම ගානේ තමන් ගාව තියෙන ක්ලේශ ධර්මතාවයන් යටපත් කරගන්න නැති කරගන්න අපි උත්සාහ කරන්න ඕන. ඒ නිසාමයි අපි මේ ධම් කතාව අද මෙතන සිද්ධ කරන්නේ. පින්වත්නි මේ සමහරක් වෙලාවක උත්සවවලක අර එහා පැත්තේ අපි දැක්ක යම් කාරණාවක් තියෙනවා නේද? එකම කැවිල්ල වන්දනා කරලා යන සමහරක් අය චෛත්‍ය රාජානන් වහන්සේ ගාවට ඇවිල්ලා වන්දනා කරලා යන්නේ නැහැ නේද? පින්වත්නි දෙවියන් කියන්නේ කවුද භාග්‍යතුන් වහන්සේ ළඟ? මම ඔබට උදාහරණයක් කියන්නද පොඩි? ඔබට ආලෝකය අවශ්‍යයි නේද? ආලෝකය අවශ්‍යයි. ඔබ දවල් කිර පායලා කියනකොට ටෝච් එකක් ගහගෙන පාරේ යනවද? දවල් කිර පායලා කියනකොට ටෝච් එකක් ගහගෙන පාරේ යනවද? කවුරුත් එහෙම යන්නේ නැහැ නේ පින්වතුනි. එහෙනම් විදුලි පන්දමකට වඩා ආලෝකය අඩු කණාමැදිරියෙකුගේ පස්ස පැත්තෙන් අපි යනවද? කණාමැදිරියෙකුගේ පස්සෙන් අපි යනවද? දවල් කිර පායලා තියෙන්නේ. එහෙම යන්නේ නැහැ නේ පින්වතුනි. රුපියල් 1000ක වෙනසයි 5000ක වෙනසයි ඔබ ගණන ගන්න පුළුවන්ද? ඔබ ගණන ගන්න පුළුවන් හොඳටම. හැබැයි සංසාරේ කර්මික මහක කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ගුණයයි දෙවියන් වහන්සේලාගේ වෙනසයි අඳුන ගන්න බැරි ඉච්ඡය ඕන තරම් ඉන්නවා පින්වත්නි සමාජයේ. දෙවි කෙනෙක් කියන්නේ පින්වත්නි සාරිපුත්ත මහ රහතන් වහන්සේ ළඟ විතරක් නෙමෙයි ලකුණ්ඩ වද්දිය මහ රහතන් වහන්සේගේ පාදමූලයේ විතරක් නෙමෙයි ඒ පරම්පරාවෙන් පැවතෙන මහා සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාගේ පාදමූලයේදී වැඳ වැකි වන්දනා කරන දෙවියෝ ඇවිල්ලා දෙවිගොල්ලෝ ඇවිල්ලා එහෙ උතුමන් වහන්සේලාගේ ළඟ වන්දනා කරනකොට බුදුරජාණන් වහන්සේ දැක දකා දෙවියෝ ඉස්සරහා තමන්ගේ අත් දෙක එසවෙනවා නම් දෙවියන්ට වඳින්න ඔයාට කල්පනා කරලා බලන්න ඕන අපි සංසාරේ මොනතරම් අභාග්‍ය සම්පන්නද. මම මේ කාරණාව කියන්නේ වර්තමානයේ කියන සංස්කෘතියින් වලක පහළ ගහන්න නෙමෙයි නේද? ඒ කටයුතු කරන අය රිද්දන්න නෙමෙයි. පිටුතුනි සංස්කෘතිය වකිනවා පවත්වාගෙන යන්න. හැබැයි නිවන් දකින්න උපකාරී වෙනවද නැද්ද කියලා කල්පනා කරන්න ඕනේ කවුද? අපි තමයි කල්පනා කරන්න ඕනේ. ඔබගේ වන්දනාව නිවෙන්න උපකාරී වෙනවද? ඒ වෙලා කියන පිටුතුනි මෙහෙමනේ. භාග්‍යතුන් වහන්සේ උපදෙස් දෙන්නේ නිවෙන්නද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ හිසගිනි ගත්තක් සංසාර නිවෙන්න උත්සාහ කරන්න. ඔයත්ගේ ගුණ ඔයත්ගේ දුක අහන්න දෙවියෝ ඉන්නවා කියලා හිතාගෙන ඔයත් ඉන්නේ. ඒක නිසා මගේ පින්වත්නි මේ වෙනස ඇති කර ගන්න ඕන ජීවිතේ. ඔබ මේ කාවකාලික ලෝකයේ සැප විඳින්න ආපු අය නෙමෙයි. මේ බුද්ධෝත්පාද කාලයක එහෙනම් ඔබ උපදින්න ඕනේ නෑනේ. මේ කාවකාලික ලෝකයේ බත් ටිකක් කන්න, ඇඳුමක් අඳින්න, වාහනයක් ගන්න, ගෙයක් දොරක් හදාගන්න මෙච්චර වෙහෙසෙන්න දෙයක් නෑ. කොහොමද කාම ලෝකයේ හැසිරෙන්න පව් කරන්න අපිට නොමිලේ අවස්ථාව ලැබෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ නමක් සරණ ගියේ ඇයි කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. මේ බඳු ගුණ දරාගත් උතුමන් වහන්සේලා සරණ ගියේ ඇයි කියලා ඔබ කල්පනා කරලා බලන්නකෝ. බොහෝ දෙනෙක් අද උප්පැන්නේ නිසා බෞද්ධ වුණොත් ඒ ඇත්තන්ට පින්වත්නි තේරෙන්නේ නැහැ. අද මෙතනම බලන්න මගේ පින්වතුන්ලා මම ඔය ඇත්තන් අපහසුතාවයක පත් කරනව නෙමෙයි. වයසක ගියපු ඇත්තු දිහා බලන්නකෝ. ඒ ඇත්තන්ට මොන තරම් අමාරුයිද? කය ජරාවටපත් වෙලා කන් ඇහෙන්නේ නැහැ, කොන්ද කෙලින් තියාගන්න බෑ, දනිස්සක් නවා ගන්න බෑ, එක විදිහකට ඉන්න බෑ නේද? කොච්චර රසවත් කෑවත්
කොච්චර ලස්සන ඇඳුම් ඇඳක්, කොච්චර වටින වාහනවල ගියක්, කොච්චර වටින ගෙවල් දොරවල් වල හිටියක්, නම්බුකාර විදිහට හිටියක්. පින්වත්නි අවසානයේ ওই ටික තමයි නාකි වෙනවා නේද? නොහැකි වෙනවනේ නේද? කන් හෙන්න කියනවා. රක්තකන් බඩු වලින් අපේ කය සරසා තිබ්බත් කොහොමද රැලි වැකිලා කන් හෙන්නතුව ගිහිල්ලා ජරාවටපත් වෙලා අපිට සමහර කෙනෙකුට තමන්ගෙන් පිට වෙන මල මූත්‍ර ටිකවත් තමන්ට හොද ගන්න බැරි මට්ටමකටපත් වෙනවා. ඒපත් වෙන ටිකටද අපි මේ දඟලන්නේ. පින්වත්නි, එහෙම සංසාරේ දුකටපත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දැක්ක නිසා තමයි ඔබට මේ ගුණයන් කියලා දීලා මේ සංසාරේ අරිය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරලා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්ට දේශනා කරලා පෙන්වලා දීලා ගැලවෙන මඟ පෙන්වලා දුන්නේ. ඒ මඟ පෙන්වලා දීපු උතුමන් වහන්සේ ගැනයි අද අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ බඳු ගුණ දහාගත් උතුමන් වහන්සේ නමක් පිළිබඳව අපි මේ දහම් කතාව කරන්නේ. සඳහන් කරන්නේ පින්වතුනි, මේ අරහන් බුදු ගුණය කියන්නේ ඇයි? අරහන් කියන්නේ ඇයි? භාග්‍යතුන් වහන්සේ කියන කාරණාවයි මෙතන සඳහන් කරන්නේ. කෙලස් මූලයන්ගෙන් දුරු වුණා, සියලු ක්ලේශයන් නැසලා දැම්මා. දෙවියන් වහන්සේලා සියලු ක්ලේශයන් නැසුවද? සියලු දෙවියන් වහන්සේලාම ක්ලේශයන් නැසුවද? එතකොට ඉතින් අපි සියලු ක්ලේශයන් නැසූ උත්තමයන් වහන්සේක වන්දනා කරන්නේ නැතුව දෙවියන්ට වැඳ වැඳා ඉඳලා හරියනවා. මේ කාරණාව කියනකොට නම් සමහරක් කට්ටිය දැන් හිත හිතායි බුදුගුණම කියලා නැතිකලා යයි ස්වාමීන් වහන්සේ කියලා ධර්මාසනෙන් නේද? මේ කාරණාව කියනකොට නම් පොඩ්ඩක් වටපිට බලනවා. හිතේ පොඩි නුරුස්නා ගතියක් ඇති වෙනවා නේද? පින්වත්නි, අමාරුයි මේ ඇත්ත දරා ගන්නට. නමුත් අපි ඇත්ත කල්පනා කරන්න ඕන. තව ටික දවසකින් මේ ඉන්න හැමෝම නැති වෙලා යයි. ඇමරිකාවට උනා වගේ කොරෝනා අපිට හැදුණා නම් අපි මේ වෙනකොට සමහරක් එක වලපල්ලේ ගම. ගරු බුහුමන් නැහැ, නම්බුනාම නැහැ. උරේක දාලා ගිහිල්ලා ගිනි ගහනවා. පින්වත්නි, එහෙම නැති වෙලා යන්න පුළුවන් ජීවිතයක් මේ ජීවිතය. එහෙව් ජීවිතයකට සැනසීම ලබා දුන්නේ කවුද? ඔය ඇත්තන්ගේ අම්මද? ඔය ඇත්තන්ගේ තාත්තද? ඔය ඇත්තන්ගේ දරුවෝද? නෑ පින්වත්නි. ඔබට සැනසීම ලබා දුන්නේ, ඔබට වාසනාව ළඟා කරලා දුන්නේ, ඔබට ගැලවීම ලබා දුන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේමයි කියන කාරණාව දරා ගන්න ඕන, කල්පනා කරන්න ඕන. එහෙව් උතුමන් වහන්සේ නමක් ඔබ සරණ ගිහිල්ලා ඉන්නේ. ඒක නිසා පින්වත්නි, විහාරස්ථානයක එනකොට මේ පින්වතුන් රුවන්වැලි මහා සෑය ගාවට ගිහිල්ලා දණ්ඩ නමස්කාරය කරනවා, අටපිරිකර පූජා කරනවා, මල් ආදී පූජා කරනවා. හොඳයි. හැබැයි තමන්ගේම විහාරස්ථානයේ විහෙර වහන්සේ ළඟට ඇවිල්ලා කන්නකොළ ගහක්වත් ගලවන්නේ. එක දවසක් මම මේ ස්ථානේක ආවා. මම හිතන්නේ එදාට අපේ කිරුළඹන ස්වාමීන් වහන්සේත් මමත් දෙනම වහන්සේ වැඩමු ගමන් මම විහෙර වහන්සේ වන්දනා කරන්න ගියාම දැකපු දර්ශනයක්. මහා සෑ මළුව වටේටම කන්නකොළ වැවිලා නාස්ති වෙලා ගිහලා මහා සෑ මළුව මං ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි මෙච්චර චුට්ටිම ශ්‍රද්ධාවක් නැති, පුංචිම තරම්වත් ශ්‍රද්ධාවක් නැති මිනිස්සුද මේ පැත්තේ ඉන්නේ කියලා. මගේ බුදුහාමුදුරුවෝ කනකොළ ගොල්ලේ තියන්න තරම් මේ මිනිසුන්ට කොහොමද හිත පාළුනේ? මගේ බුදුහාමුදුරුවෝ කනකොළ ගොල්ලක මෙහෙම අපිරිසිදුව වඩා හිඳවන්න තරම් කොහොමද මගේ පින්වතුන්ගේ හිත පහළුනේ? පින්වතුනි, ඔය ඇත්ත ගෙදර කීවතාවක් අතු ගන්නවද? ඔය ඇත්ත ඇඳ කීවතාවක් හදනවද? ඔය ඇත්ත ගෙදර Tamanගේ මිදුල කොයිවතාවක් නම් අතු ගන්නවද? සුද්ධ කරනවද? වැඩකට නැති ජීවිතය ඉච්චර ලස්සන කරනවා නම් ලෝකේ පරම පාරිශුද්ධ උතුමන් වහන්සේ වැඩ ඉන්න තරම් තනක් මේ විදිහට අපිරිසිදුවක තියන්න කල්පනා කරන්නේ කොහොමද මගේ පින්වත්නි? මේ හොඳට කල්පනා කරන්න. ඇයි මම මේවත් මතක් කරන්නේ? ඔය ඇත්තෝ අපහසු ගාවටපත් කරන්න නෙමෙයි. මේ ගමේ අයිනේ මේක කොහොමද පිට යන්නේ නැහැ නේද? ටීවී වල මේ බණ යන්නේ නැහැ. ඒක නිසා පින්වත්නි, මේ ටික ඔබට මතක් කරන්නේ ඔබට පින් කරගන්න, ඔබට සසරින් ගැලවෙන්න, ඔබට නිවන් දකින්න, ඔය ජරාවටපත් වෙන එක නවත්තන්න, ඔය දුකටපත් වෙන එක අඬන එක, අම්මලා දරුවෝ නිසා, දරුවෝ අම්මලා නිසා දුකටපත් වෙන එක නවත්තන්නයි මේ දහම් කතාව අපි සාකච්ඡා කරන්නේ. කොයි වගේ උතුමන් වහන්සේ නමක්ද සරණ ගිහිල්ලා ඉන්නේ කියලා ඒකයි මේ මතක් කරන්නේ. ඒක නිසා මගේ පින්වත්නි, හොඳට මතක තියාගන්න, මේ වැඩ ඉන්න විහෙර වහන්සේ මම මගේ පින්වත් කල්යාණ මිත්‍රයන් වහන්සේට පෞද්ගලිකවයි
අද මේ භාග්‍යතුන් වහන්සේගේ අබිනීල කේශ ධාතුන් වහන්සේ බාර දෙන්නේ. විහාරස්ථානයේ නමක මම පූජා කරන්නේ නැහැ. හේතුව උන්වහන්සේට ඕනෑම වෙලාවක උන්වහන්සේ වඩින ඕනෑම ස්ථානයකට උන්වහන්සේ කැමති ඕනෑම ස්ථානයකට නමක කේශ ධාතුන් වහන්සේ බාර කරන්න පුළුවන්. හැබැයි කේශ ධාතුන් වහන්සේ අවශ්‍ය නම් දැක ගන්න ඕන නම් වන්දනා කරන්න ඕන නම් පුද පූජා පවත්වන්න ඕන නම් රැක ගන්න ඕනේ කවුද? මේ මගේ පින්වතුන්ම තමයි. මගේ පින්වතුන්ලා ශ්‍රද්ධාවෙන් යුක්ත වුණොත් හැමදාම උන්වහන්සේ ඔය එක්කන්ගේ වන්දනාවක මෙහි වැඩ ඉඳීවි. එහෙම නැතුනොත් ඔබගේ මහා ලාභය නැති වෙලා යාවි. පින්වතුනි කල්පනා කරගන්න එවන් උතුමන් වහන්සේ නමක් ඔබට මට දකින්න ලැබුණේ කලාතුරකින්. කල්ප ලක්ෂ ගණනාවකට පස්සේ සක්වල කෝටි ගණනාවක් ඈත ඉන්න මිනිස්සුන්ට ඈත ඉන්න සත්වයන්ට ඈත ඉන්න දෙවියන්ට බ්‍රහ්මයන්ට මේ අවස්ථාව නැහැ පින්වත්නි. කේශධාතුන් වහන්සේ නමක් දකින්නවා කියන එක ඒ මිනිසුන්ට හීනයක්. ඒ දෙවියන් වහන්සේලාට හීනයක්. අද ඔයයන්ට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙව් උතුමන් වහන්සේ නමක් පිළිබඳව අපි අද සාකච්ඡා කරේ. ඒ උතුමන් වහන්සේ ළඟ අල්ප දශමයක්වත් ක්ලේශ තිබුණේ නැහැ. ඒකයි අපි උන්වහන්සේ සරණ ගියේ. ඒකයි උන්වහන්සේව අපි වන්දනා කරන්නේ. ඒකයි උන්වහන්සේව සරණ ගිහිලා මේ නිවන හොයාගෙන යන්නේ. ඊළඟට සඳහන් කරනවා පින්වත්නි මගේ භාග්‍යතුන් වහන්සේ මේ සංසාර චක්‍රයේ ගහාදිය නමත්තල දැම්ම බිංගල දැම්ම සිංගල දැම්ම කියලා. ඒ කියන්නේ ඉපදෙන මරණ එක, භව දුක හට ගන්න එක, තණ්හා ආදී ඇති වෙන එක, අවිද්‍යාව ආදී සියලුම සංසාර ගහාදීන් බිංගල දාලා මේ ගමන නැවැත්තුව නිසා උන්වහන්සේක අරහං කියන බුදු ගුණයෙන් කියනවා අනේ සාදු සාදු එවන් උතුමන් වහන්සේක මාගේ নমස්කාරය වේවා කියලා කවුරුත් දරා ගන්න. ඒ සියලුම දුක්ඛයන් නැසලයි භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ. නැවත කවදාවත් උන්වහන්සේක මේ කෙලෙස්යන් නැති වෙලා මේ සසරේ හට ගැනීමක් ආයි නැහැ. ඒ නිසායි සඳහන් කරන්නේ සංසාර ගරාදීන් සිගලු නිසා මාගේ භාග්‍යතුන් වහන්සේ අරහන් නම් වනසේක කියලා කල්පනා කරගන්න. ඒ වගේම පින්වත්නි සඳහන් කරනවා කිසිම දවසක භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වය ලැබුවත් ඒ ලැබූ කාලේ ඉඳලා කිසිම දවසක නැවතනම් උන්වහන්සේ රහසින්වත් පින්වතුනි මොනම හේතුවක් නිසාවත් පින්වතුනි පවක් නම් කළේ නැහැ කියලා. පවක් කරංක කියා කෙලෙස් මාත්‍රයක්වත් පෞසිතුවිලි මාත්‍රයක්වත් අකුසල් සිතුවිලි මාත්‍රයක්වත් නැවත උන්වහන්සේක කවදාවත් ඇති වුණේ නැහැ. රහසින්වත් එවන් ගුණයක් උන්වහන්සේගේ එකම ගුණයක්වත් හීනුනේ නැහැ. නැති වෙලා ගියේ නැහැ. විනාශ වෙලා ගියේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ නිසා මගේ භාග්‍යතුන් වහන්සේ අරහන් නම් වනසේක කියලා කල්පනා කරගන්නට ඕන. අනේ සාදු සාදු එවන් උතුමන් වහන්සේ නමක් නේද අපි සරණ ගියේ කියලා කවුරු ශ්‍රද්ධාවෙන් මේ ගුණ කතාව සිහිපත් කරගන්නට ඕන. උන්වහන්සේව වන්දනාවට දෙන්නට ඕන. ඔයත්තන් මේ සියලු ගුණ දරාගෙන ගිහිල්ලා ඔබගේ ජීවිතයට ගලපගෙන ගිහිල්ලා කල්පනා කරගෙන ගිහිල්ලයි අද මින් දේශනාවෙන් පස්සේ ඔබට ලැබෙන මහානීය අවස්ථාව ලෞතර සම්මා සම්බුද්ධ රාජ මහෝත්තමයන්න් වහන්සේ නමකගේ උතුම් අබිනීල කේශ ධාතුන් වහන්සේ වන්දනා කර ගන්නට ඕන. පින්වත්නි බ්‍රහ්මයන්ටත් නෑ මේ අවස්ථාව, දෙවියන්ටත් නෑ මේ අවස්ථාව. තියෙන්නේ කාටද? මනුස්ස ලෝකේ ඉන්න ඔබටත් මටත්. මොකද දිව්‍ය ලෝකයේ කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලානේ. අපිටයි සර්වඥයන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාත් සර්වඥ අෂ්ටි ධාතුන් වහන්සේලාත් වැඩ ඉන්නේ බොහෝ වෙලාවක මේ මනු ලෝකයේ මිනිස්යන්ට. ඒකෙනුත් ඔබ කල්පනා කරලා බලන්න ශ්‍රී ලංකා ද්වීපයේ ඉපදිච්ච අපි මොන තරම් වාසනාවන්තද? ද්‍රෝණයක්සේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉඳලා ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉඳලා දලදා වහන්සේලා වැඩ ඉඳලා ග්‍රීවා ධාතුන් වහන්සේ දකුණු අකු ධාතුන් වහන්සේලා වැඩ ඉඳලා අපිට වන්දනා කරගෙන නිවන් දකින්න බැරි වුණොත් පින්වතුනි මොන තරම් අලාභයක්ද? ඒක නිසා ශ්‍රද්ධාවෙන් පැහැදිලා රහසින්වත් පවු නොකළ සියලු කෙලෙස් සතුන් දුරු කළ සියලු ක්ලේශයන් නැසලා විනාශ කළ ඒ වගේම පින්වත්නි සියලුම ප්‍රත්‍යලාභයන්ට සුදුසු වෙන දෙවියන්ට බ්‍රහ්මයන්ට ඕනෑම කෙනෙකුට පුදන්ට සුදුසු මගේ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තින්ම අරහන් නම් වනසේක කියලා කවුරුත් සිත් දරා ගන්නට ඕන.
පින්වතුන්ට මම නිකන් කෙටියෙන් මතක් කරන්නම්. පින්වත්නි, ප්‍රත්‍යලාභයක සුදුසුයි කියලා කියනකොට වෙන කතා වුන්නේ අතීත කතා හැමදේම අහනවනේ. ඔයත් අදම බලන්නකෝ මොන තරම් ලස්සන වෙලාද භාග්‍යතුන් වහන්සේ වඩිනවා කිව්ව සෙනෙන් මේ සියලුම තන් පිරිසිදු කරලා විදුලියාලෝකින් සරසලා මල්වියන් ඇගලා පහන් පත්තු කරලා පාවඩ එලලා මල් පෙති ඉහිරලා හේවිසි නාද කරලා මෙච්චර ලැබීමක් ඔබට තියනවද? අපිට තියනවද? අපිට නෑ පින්වත්නි. අපි දන් වේල වළඳන්නේ උන්වහන්සේගේ ලැබීමට. මම පාක්කරේ අරගෙන කොහෙ ගිහිල්ලත් මට දන් වේල හම්බෙන්නේ මගේ භාග්‍යතුන් වහන්සේගේ ලැබීමට. අටවිසි බුදුරජාණන් වහන්සේලා මේ බෝධින් වහන්සේගේ වටේක හදලා තියෙනෝනේ. අද ඔයත් අටවිසි බුද්ධ පූජාව තියෙනවනේ. පින්වත්නි හිතන්නකෝ 28ක් බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පිරිනිවිලා ගිහිල්ලා 27ක් බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලවත් මේ කෝටි ලක්ෂයක් සක්වලේ කොහෙවත් නැහැ. නමුත් හදක් උන්වහන්සේලාගේ නමින් බුද්ධ පූජාව පවත්වනවානේ පින්වත්නි. හිතා ගන්න පුළුවන් උන්වහන්සේලාගේ ලැබීම කොහොමද කියලා. අපිට හිතා ගන්නට හරිම අමාරුයි. නමුත් ඒ තරම් ලැබීමක් උන්වහන්සේලාට තියෙනවා. අද වුණත් පින්වත්නි බලන්නකො මොන තරම් අලංකාර විදිහට උන්වහන්සේගේ මේ ලැබීම ලැබෙනවද? මේ පුෂ්ප පූජා, මේ සුගන්ධ පූජා, මේ ආලෝක පූජා උන්වහන්සේ වෙනුවින්ම තාමත් ලැබෙන්නේ. පින්වත්නි අපි විතරක් නෙමේ දෙවියන් වහන්සේලා සඳහන් කරනවා පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දෙවියන් වහන්සේලාගෙන් අහනවා එක්තරා අවස්ථාවක එක බ්‍රහ්ම රාජයෙක් භාග්‍යතුන් වහන්සේ වළඳන හැම පිටකටම දෙවියන් වහන්සේලා දිව්‍ය ඕජාව අනිවාර්යෙන්ම එකතු කළා කියලායි සඳහන් කරන්නේ. අපිට පේන්නේ නැහැ. අපි මේ කාරණාව දන්නේ නැහැ. සමහරක් වෙලාවට අදමයි දන්නේ. නේද? අපි හිතන් ඉන්නේ භාග්‍යතුන් වහන්සේ අර වේරංජාවේදී යවහල් වැළඳුවා කියලා අපේ අය හරි ආඩම්බරෙන් කියනෝනේ. හරිනම් අඬා කියන්න ඕන. අපේ කක්කේ කියනවා බුදුහාමුදුරන්ගත් ඔය කර්මයක් පළ දුන්නා. වේරංජාවේදී යවහල් කෑවේ. එහෙම කියලා කියනවා. පුදුම ගහන් අසද්ධාවකින්. නමුත් පිටුකින් සඳහන් කරන්නේ වේරංජාවට වෙලා යවහල් වැළඳුවක් භාග්‍යතුන් වහන්සේක කටෝර නීරස ආහාරයක් කවදාවත් ලැබුණේ නැහැ. දෙවියන් වහන්සේලා පුදුම තරම් රසෝජාව, දිව්‍ය රසෝජාව ඒ හැම පිටක් ගානෙම එකතු කළා කියලා සඳහන් කරනවා. එහෙ උතුමන් වහන්සේ නමක් ඔය ඇත්තන්ට වගේ මට වගේ ගල් හැපෙන්නේ නැහැ උන්වහන්සේ වළඳනකොට. ඔය ඇත්තන්ට වගේ මට වගේ දුකක් නැහැ උන්වහන්සේ වළඳනකොට. උන්වහන්සේගේ ප්‍රත්‍යලාභයේ කිසිම අඩුවක් නැහැ පින්වත්නි. අපේ කක්කී සමහරක් වෙලාවට දහම් කාරණා කතා කරනකොට පොඩි අඩලුහුඩුකම් තියාගන්න ඔය වගේ. බුදුරජාණන් වහන්සේගේ කර්ම විපාක දීම සම්බන්ධව සමහරක් අවස්ථාවලදී අර මං කිව්වේ මහා විනිශ්චයමනය කරන වෙලාවෙත් අපේ කට්ටිය හිතා ගන්නවා තනියෙන් හොරෙන් පැනලා ගියා වගේ. ඒ වගේ අවස්ථා බෝධිසත්වයන් වහන්සේගේ ගුරු හිටියයි වගේ කියන අවස්ථා. ඒ වගේ අවස්ථාවල අපි එහෙම දරාගන්න අපිට කියන ශ්‍රද්ධාව අඩුකම නිසා. පින්වත්නි ඒක නිසා හොඳට මතක තියාගන්න භාග්‍යතුන් වහන්සේගේ ප්‍රත්‍යලාභය නම් අපිට හිතා ගන්නවත් බෑ. කල්පනා කරන්නවත් බෑ පින්වත්නි. දවසක 2500ක් ගියක් උන්වහන්සේක මේ ලැබෙන ලැබීම හිතන්නට. නිකන්ද මේ ලැබීමනේ. වෙනත් කෙනෙක් වෙනුවෙන් මෙහෙම ලැබෙන්නේ නැහැ නේ පින්වත්නි. වෙනත් කෙනෙක් වෙනුවෙන් මෙහෙම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් විතරයි ලැබෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ලැබෙන ගුණය නිසාම බුදුරජාණන් වහන්සේක ඒ ප්‍රත්‍යලාභයේ ලබන්ට තියෙන අයිතියක් සංසාරේ උන්වහන්සේ පූර්ණේ කරන ධර්මතාවයේ නිසාම සඳහන් කරන පින්වතුනි දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මිනිසුන්ගේ මේ සියලුම ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ඒකාන්තයෙන්ම පිළිගන්ත සුදුසු කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඒ ඔබත් මමත් සරණ ගිය ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. ඒක නිසා උන්වහන්සේ ඒකාන්තයෙන් අරහන් නම් වනසේක කියලා කවුරුත් ගුණ දහා ගන්නට ඕන, කල්පනා කර ගන්නට ඕන. මේ ආදී වශයෙන් උන්වහන්සේ ආගමනදී පින්වතුනි හිතා ගන්නට බැරි තරම් ගුණ මට හිතා ගන්නට අපහසුයි මොන ගුණයෙන් පටන් අරගෙන මොන ගුණයෙන් කියලා දේශනාව නිමා කරන්නද කියලා පින්වතුනි අපිට කල්පනා කර ගන්නවත් බෑ. අරහන් බුදු ගුණයේ විතරක් ඉතාමත්ම කෙටියෙන් ඔය මතක් කළේ වෙලාවක් ඉක්මන නිසා ඕනවට වඩා දේශනාවක් දික්ුණොත් අපේ අයට නීරසයිනේ. බුදුරජාණන් වහන්සේ ගැන කිව්වක් සමහරක් වෙලාවට
නමුත් පින්වතුනි දහා ගන්නක මේ පැය එකමාර මේ පැය කීපය තමයි ඔබේ ජීවිතේ පරම ලාභය ළඟා කළ ජීවිතේ උතුම්ම ලාභය ලැබුණේ අද තමයි පින්වතුනි කියලා කල්පනා කරගන්න. මීට කලිනුත් ලැබුණා. නමුත් අද තමයි උතුම්ම ලාභය ලැබුණේ කියලා කල්පනා කරගන්න. ඇයි? ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණයක් අහන්න ලැබුණනේ මේ කන් දෙකෙන්. බුදුරජාණන් වහන්සේව දැකලා වන්දනා කරන්න ලැබුණනේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අනේ හොඳයි සාදු කියන්න ලැබුණනේ. මේ බොරු කියන, පරුස වචන කියන, හිස් වචන කියන කටින් බුදුරජාණන් වහන්සේගේ ගුණයකට සාදු කිව්වනේ අපි. ඕන්නෙම නැති කකා, දෙකිස් කකාවෙන්ම යුක්ත වෙලා අනවශ්‍යම කකා අහන මේ කන් දෙකින් බුදුරජාණන් වහන්සේගේ ගුණයක් අහන්න ලැබුණනේ. මේ ලෝකේ කාමයකම ඇලි කාමයකම බැඳි රූප සංඥාවන්ගෙන් අරගෙන තණ්හාවෙන් යුක්ත වෙන ඇස් දෙක අද බුදුරජාණන් වහන්සේ දැකලා වන්දනා කර ගන්න ඕනේ. ඒක නිසා අද තමයි මේ ජීවිතේ උතුම්ම ලාභය කියලා කල්පනා කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශ්‍රද්ධාවෙන් මෙලබී සාදුකාර දෙදී කවුරුත් වන්දනා කර ගන්න ඕන. පින්වතුන් මේ අවස්ථාවේදී සිහිපත් කර ගන්න පින්වතුනි කෙටියෙන් සිහිපත් කරන්න දෙතිසක් මහා පුරුෂ ලක්ෂණවල බබලන මගේ භාග්‍යතුන් වහන්සේගේ සුපතික්ක පාද ශ්‍රී පාද ධාතුන් වහන්සේලාගේ අර්චක්‍ර ලක්ෂණ දහසකින් සමන්විත වෙලා පින්වතුනි ඒ ශ්‍රී පාද ධාතුන් වහන්සේලාගේ යට මහා බ්‍රහ්මයාගේ රූපයක් හිමාල පර්වත රූපය රක්තරන් මත්ස්‍යයාගේ රූපය පුන්කවසේ රූපය මේ ආදී වශයෙන් මේ සක්වල කෝටි ලක්ෂයක් පුරාවට අනේ හොඳයි වටිනවා ගම්බීරයි ගරු ගහම්බීරයි කියලා කල්පනා කරපු යම් කිසි දෙයක් තියනවද? ඒ සියලුම දේ පින්වත්නි ලෞතර භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපතුල් ධාතුන් වහන්සේලාගේ යට මංගල ලක්ෂණයක් වශයෙන් පිළිකලා තිබුණා. එයින් කියවෙන්නේ මොකක්ද? පින්වත්නි එයින් කියවෙන්නේ වෙන මොකවත් නෙමෙයි. උන්වහන්සේක වඩා වටින කෙනෙක්, උන්වහන්සේක වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්, උන්වහන්සේක කරන් වන්දනාවට සුදුසු කෙනෙක් මේ කෝටි ලක්ෂයක් පුරාවටම තවත් නැහැ කියන කාරණාවයි එයින් සිහිපත් වෙන්නේ. ඒක නිසා උන්වහන්සේ සරණ ගිය ඔබ මොනතරම් ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්න ඕනද? උන්වහන්සේක මොනතරම් ගෞරවයෙන් ශ්‍රද්ධාවකින් ඔය අත් දෙක එකතු කරලා වඳින්න ඕනද කියලා කල්පනා කරගන්න පින්වතුනි. ඒකයි මම අද ඉස්සෙල්ලා දෙවියන් වහන්සේලා ගැන උදාහරණයක් ගත්තේ. මගේ අම්මා තාත්තට වඩා මගේ ඥාතීන්ට වඩා දෙවියන්ට වඩා මේ ලෝකේ අපේ ගුරුවරුන්ට වඩා අපිට ආදරය කළ දයානුකම්පාවෙන් මඟ පෙන්නපු එකම උතුමන් වහන්සේ නමක් වැඩ හිටියා. ලක්ෂ ගණන් උතුමන් වහන්සේලා වැඩ හිටියා. ඒ වැඩ හිටියා නම් වැඩ හිටියේ පින්වත්නි ලෞතර ශ්‍රී සම්මා සම්බුද්ධ රාජ මහෝත්තමයන්න් වහන්සේ නමක්මයි. උන්වහන්සේක මගේ ජීවිතේ පූජා කරමි, පූජා වේවා කියලා කවුරුත් සාදු කියලා අධිෂ්ඨාන කරගන්න. මගේ රක්තරන් පිඟුතුන් අද පටන් කවදාවත් මගේ බෝධින් වහන්සේක හිංසා කරන්න එපා. කවදාවත් විහෙර වහන්සේගේ වටේක එක කනකොළ ගහක් වැවිලා අපිරිසිදු වෙන්න අරින්න එපා. උදේක තියපු බුද්ධ පූජාව කූඹි වහනකම් උදේක තියපු බුද්ධ පූජාව දවල් 12 වෙනකම් නැවත කවදාවත් බුද්ධ ආසනයේ මත ඒ බුද්ධ ආසනයේ ඉදිරිපිට තියෙන මලසුන් මත තියන්න එපා. මේ පිඟුතුන් කවදාවත් විහෙර විහාර ස්ථානයක නොගැලපෙන ඇඳුමින් කවදාවත් ඉන්න එපා. ඇවිල්ලා අනවශ්‍ය කතා කරන්න එපා. භාග්‍යතුන් වහන්සේක අගෞරව වෙන ආකාරයේ කතා කරන්න එපා. භාග්‍යතුන් වහන්සේක අගෞරව වෙන ආකාරයේ හැසිරීම් කරන්න එපා. ඔයයන් ජ්‍යොතිෂ්‍ය වේදියෝ කියන විදිහට ඇවිල්ලා නේද? එක එක ආකාරයේ අනවශ්‍ය දේවල් භාග්‍යතුන් වහන්සේක හිරිහැරයක් වෙන දේවල් මේ බෝධින් වහන්සේ ළඟ විතරක් නෙමෙයි වෙන කොහෙම බෝධින් වහන්සේ නමක් ළඟවත් ආය නැවත කවදාවත් කරන්න එපා. මගේ රත්තරන් පින්වතුන් ඒ අකුසලයේ කරගන්න එපා. ඒ පව කරගන්න එපා. ඒ පව කරගෙන නැවත අපාය යන්න එපා. පින්වතුන් ධර්මයේ පිළිබඳව හොඳට අධ්‍යයනය කරලා බලන්න. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඇඟෙන් අල්ලලා අපිට කොඩියක් ගැට ගහන්න පුළුවන්. පඳුරක් ගැට ගහන්න පුළුවන්. ලෞතර බුදුරජාණන් වහන්සේ සියල්ල අත්හැරලා නිවන් දැකපු බෝධින් වහන්සේ ළඟ අනේ අපිට යාහන වාහන දෙන්න, දරුවෝ දෙන්න, නඩු දිනවලා දෙන්න, ඉඩම් කඩම් නඩු හබ දිනවලා දෙන්න මේ ආදී ඉල්ලීම් කරන් අපිට සුදුසුයිද ගැලපෙනවද? මේ සියල්ලක් අකුසල මූලික චේතනා පින්වත්නි.
ලෞකික ලෝකයේ ඉන්න ගැලවෙන්න සැප විඳින්න නෙමෙයි ඔබ ආවේ. මේ ලෞකික ලෝකයේ උපයෝගී කරගෙන ගැලවිලා සසරේ නිවන් දකින්නයි ඔබ මේ ගමන ආවේ කියලා කල්පනා කරගෙන මගේ බෝධින් වහන්සේ වන්දනා කරන්ක, මගේ ධාතුන් වහන්සේ වන්දනා කරන්ක, මගේ රත්තරන් විහෙර වහන්සේ වන්දනා කරන්ක, පිළිම වහන්සේ වන්දනා කරන්ක. ඒ ධර්මයේ ගැඹුරින් දරා ගන්නක. ඒ වගේම පින්වතුනි මේ විහෙර වහන්සේ මෙතන වැඩ හිටියක්, මේ චෛත්‍ය වහන්සේ මේක වඩා විශාල විදිහක මෙතන තිබුණක්, ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මේ ස්ථානයේ වැඩ හිටියක්, ධාතුන් වහන්සේලා කෝටියක් මෙතන වැඩ හිටියක්. ඒ සියලු දේකම තියෙන ගෞරවය, ඒ සියලු දේකම තියෙන වටිනාකම නැති වෙලා යනවා. ඔබ වෙනුවෙන් දිවා රැය වෙහෙසෙන මහා සංඝරත්නයේ මේ විහාරස්ථානයේ නොහිකින්ක මිත්‍යා දෘෂ්ටිකයෝ මෙව අල්ලගෙන, මිත්‍යා දෘෂ්ටිය මෙව වපුරලා ඔබට අපකුසල් කරන අවස්ථාව ඕන කරන්. ඒක නිසා විහාරස්ථානයේ වැඩ ඉන්න රත්තරන් හාමුදුරුවන්ට, මගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නිසා මම උන්වහන්සේ ගැන කියනව නෙමෙයි. ඒක අනිද්දා වෙනකොට සමහරක් එක මීපේ ඥාන විමස ස්වාමීන් වහන්සේ මේ විහාරස්ථානයේ වැඩ ඉන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. වෙන ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. සමහරක් ස්වාමීන් වහන්සේලා එක එක විදිහයිනේ පින්වත්නි. සමහරක් ස්වාමීන් වහන්සේලා ගුණවන්තයි, සීලවන්තයි. සමහරක් ස්වාමීන් වහන්සේලා එහෙම නැහැ. නමුත් පින්වත්නි, ඒ චීවරයේ දරාගෙන ඉන්න උතුමන් වහන්සේ ඔබට වඩා ගුණවන්තයි, ඔබට වඩා සීලවන්තයි. අපේ උපාසකම්මලා සිල්රෙදි කරේ දාගෙන ඇවිල්ලා පොය 12ට සිල් ගත්තයි කියලා කවදාවත් සංඝයා වහන්සේ නමකට උඩින් යන්න බෑ. අපේ රක්තගම් බිඟුතුන් පේරු දාන ලක්ෂයක් දුන්නත් සංඝයා වහන්සේ නමකක එක ගුණයෙන් දශමයකට සමාන වෙන්න බෑ පින්වත්නි. නෛෂ්ක්‍රමණ සීලයක් හැමෝටම සමාදන් වෙන්න බෑ. පන්තිවලක බෙගිලා, කුලවලක බෙගිලා, එක එක දායක පාක්ෂවලක බෙගිලා, එක එක ස්වාමින් වහන්සේලාගේ බෙගිලා මේ විදිහක ගියොතින් පින්වතුනි කවදාවත් සංඝයා වහන්සේලක නිගරු වෙනක හැසිරුණොත් ඔයයන්ට සසරේ නිවන් දකින්න බෑ. මේ විහාරස්ථානයේ වැඩ ඉන්න මොනම භික්ෂුන් වහන්සේ නමක් වුණත් මගේ පින්වත්නි ඔබ වන්දනා කරන්න ඕන. කොහොමද? ලෞතර බුදුරජාණන් වහන්සේගේ දෙපස වැඩ සිටිය සාරිපුත්ත මහා මොග්ගල්ලාන උතුමන් වහන්සේලාගේ පරම්පරාවලින් අවිච්ඡින්නව පැවිදෙන මහා සංඝයා වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලායි වන්දනා කරන්නට ඕන. එහෙම ශ්‍රද්ධාවන්ත වෙන්නට ඕන. ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ පින්වත්නි ඔබගේ වැඩ කරලා දෙන වැඩකාරයෙක් නෙමෙයි. අපේ සමාජයේ තියෙන හැඟීම. පන්සකුලක හාමුදුරු වෙන්න ඕන, බණක හාමුදුරු වෙන්න ඕන. අපේ වැඩේ කරේ නැත්නම් හාමුදුරුවන්ට පන්සල ඉන්න බෑ. එහෙම වැඩකාරයෝ පන්සල් වල නැහැ. පන්සල බලා ගන්න කෙනෙක් නැති නිසා අපි මේ තියන් ඉන්නේ. අර සිකියුරිටි ජොබ් එක කරන්න හාමුදුරුවෝ පන්සල් වල තියාගෙන වැඩක් නැහැ. ස්වාමින් වහන්සේලා මේ පන්සලේ වැඩ ඉන්න ඕන. මේ ශාසනයේ වැඩ ඉන්න ඕන. ඔබට ධර්ම මාර්ගය කියලා දීලා, ඔබට නිවෙන මඟ කියලා දීලා, ඔයයන්ට නිවන් මඟ සකසලා දීලා, ඒ උතුමන් වහන්සේලාට නිවන් දකින්නයි සනසෙන්නයි මේ ශාසනයට එකතු වෙලා ඉන්නේ. ඒක නිසා උන්වහන්සේලාව පරිස්සම් කරගන්න එක කාගේ යුතුයකමක්ද? කාගේ යුතුයකමක්ද? මගේ රක්තම් පින්වතුන්ගේ යුතුයකමක්. ඒක නිසා පින්වත්නි විවිධාකාර උතුමන් වහන්සේලා මේ ශාසනයට එනවා. විවිධාකාර ඇත්තෝ ඉන්නවා. ඔයයන්ට කල්පනා කරලා බලන්න මිත්‍යා දෘෂ්ටියක් ගත්තු අමනුෂ්‍යයෙකුට වඩා පන්සලේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ මොනකහන් ශ්‍රේෂ්ඨයිද කියලා. ඒක නිසා මගේ රක්තරන් පින්වත්නි මේ සියලුම දෙනා අදින් මනක බොහෝම ශ්‍රද්ධාවන්ත වෙන්න, ප්‍රායෝගික වෙන්න. බුදුරජාණන් වහන්සේක හුඬු වගේ තැන් වල පුංචි පුංචි කප්පවල තමන් කට ගහලා බීම බෝතලයක් බීලා ඒක ටිකක් උණු වතුර දාලා හොදලා ඒකට ගිලම්පස අරගෙන බුදුහාමුදුරුවන්ට. එහෙම කරන්නේ නැද්ද පින්වත්නි? කරන ඕන කරන් පැන්ට බෝතලේ, නෙක්ටෝ බෝතලේ, ජෑම් බෝතලේ ඔය ඕන එක ගිලම්පස අරන් එනවා. තමන් කට ගහලා බීලා විසිකලා කියන බෝතල අරගෙන එනවා. බුද්ධ පූජාවට නම් වාජන නැහැ. ශ්‍රද්ධාව නැහැ පින්වත්නි. නිවන් දකින්න බෑ. පුංචි කප්පවල, ඇස්ට්‍රා කප්පවල, ජෑම් කප්පවල, පිඟන් කෑලිවල හිකන එකේ ගෙනල්ලා බුද්ධ පූජා කියන පොය දවසක සමහරක් අය මං විහාරස්ථානයේ වැඩි හිකම ගන්නත් එහෙමයි. දැන් තමයි ලොකු පාක්කරයකට බෙගලා වෙනම පූජා කියන්නේ. මයි යනකොට එක කොළ කෑලිවල, මලකට කාපු භාජනවල, පුංචි කප්පවල ඔයාට හිතලා බලන්නකෝ. මේ ශ්‍රද්ධාව නැතිකම බින්දු. කවදාවත් මගේ බුදුහාමුදුරුවෝ කෙහෙම පූජා කරන්න එපා. විහාරස්ථානයේ
තමන් එක්ක කතා කරන්න නැති පරම හතුරෙක් ආව කියන්නකො. නමුත් බුද්ධ පූජාව කියනකොට ඒ හතුරගෙන ආපු කෑම ටිකක් එකතු කරලා මේ දානිය ඔක්කොම එකට සකසලා මගේ බුදුහාමුදුරන්ට ගෞරවයෙන් පූජා කරන්න. ඒ ආසනය හොඳට සුද්ධ කරන්න, ඒ වාජනේ හොඳට හොදන්න. ශ්‍රද්ධාවෙන් පූජා කරන්න, ශ්‍රද්ධාවෙන් පූජා කළා මහ පිංකම් කරගෙන සංසාර නිවෙන්න අදිෂ්ඨාන කරගන්න. බණ ටික හොඳට අහන්න, පුරුදු කරන්න. පින්වත්නි මේ කාලේ ඉන්න ඔබ බණ හොඳින් අහන්න ඕන, පුරුදු කරන්න ඕන, දරා ගන්න ඕන. දරාගෙන හොඳින් මගට තියාගෙනයි මේ කාලේ ඉන්න කෙනෙකුට නිවන් දකින්නවා නම් නිවන් දකින්න පුළුවන්. මොකද බණපද දෙකක් කියපු ගමන් නිවන් දකින්න අය මේක නෑනේ. සූත්‍ර කිසි ගානක් කිව්වත් නිවන් දකින්න අය මේක නෑනේ. ධර්ම අවබෝධය ලැබෙන අය නෑනේ. අපේ සමහරක් වෙනුතුන් හිතාගෙන ඉන්නවා ධර්මයේ අපිට ඕන විදිහට හැඩගස්සන්න. දානේ ඕන විදිහට අපිට දෙන්න. නේද? 10 වෙනකොට දානේ ගියන්නේ නෑ. සමහරක් වෙලාවට දානේ ගියනකොට 11:00යි. පින්වත්නි 11:00ක දානේ ගෙනහම කොහේ වළඳන්නද? බුද්ධ පුරාණ වහන්සේ සාමාන්‍යයෙන් වළඳනකොට විනාඩි 45ක් ගන්නවා කියලා අපි කන් දවස කහනක් තියාගෙන ඉන්න. එතකොට 11:00ක දානේ ගෙනාවොත් එහෙම සංඝිකක් කරලා පූජාක් කරලා බුද්ධ පූජාක් කියලා ඔක්කොම 12යි 5යි වෙලා වළඳන්න වෙන්නේ නැහැ. හරවලා යවන්න ගම වෙන්නේ. එහෙම හරවලා යවපුවාම කියනවා හාමුදුරුවෝ කොහොමද එහෙම අපේ දානේ හරවලා යවන්නේ? ඒ කියන්නේ ඔය ඇත්ත වෙනුවෙන් සිල් කඩා ගන්න ඕන හාමුදුරුවෝ එහෙමද? එහෙම කරන්න එපා පින්වත්නි. ඔය ඇත්ත දන් දෙන්නේ නිවන් දකින්නද නේ? ඔය ඇත්ත දන් දෙන්නේ නිවන් දකින්න. එහෙනම් පින්වත්නි නිවන් දකින්න පුළුවන් විදිහට අපි මේ දන් දෙන්න ඕන. නම් බුදුගුණම විතරක් නිකන් කියලා නැගිටලා ගියා නම් ඔය ඇත්තන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් සමහරක් වෙලාවට මොකද්ද මේ කිව්වේ කියලා. ඒ බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධාවෙන් වන්දනා කරන විදියයි මම මේ කියන්නේ. මලක් පූජා කරක් ඒ මල පූජා කරන්න ශ්‍රද්ධාවෙන් පින්වත්නි විශ්වාස කරන්න ඔබට මට ගැලවෙන්න අවස්ථාවක් ලබලා දෙන්න පුළුවන් එකම උතුමන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ විතරයි. එහෙ උතුමන් වහන්සේ නමක් සරණ ගිහිල්ලා අපිට මේ ගැලවීම ළඟා කරගන්න බැරි වුණොත් මොන තරම් අලාභයක්ද? ඒක නිසා අද ඉඳන් මගේ පිටුතුන් හොඳට හිත දරා ගන්න ඕන ලෞතර බුදුරජාණන් වහන්සේක ශ්‍රද්ධාවෙන්ම වන්දනා කරන්ක ධර්මයේ ශ්‍රද්ධාවෙන්ම දරා ගන්නක මේ විහාරස්ථානයේ මොනම ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියක් එක් ස්වාමීන් වහන්සේලා ભેද බින්න කරන්නේ නැතුව වර්ගවලක බෙදා ගන්නේ නැතුව උන්වහන්සේලාගේ පාද නමස්කාර කරන්න තෝරන කොයි විදිහටද ලෞතර බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලයේ උපන්න පාරිශුද්ධ උතුමන් වහන්සේලා වශයෙන් හිතලා වන්දනා කරන්න ඕන. කවදම හරි උතුමන් වහන්සේලා වශයෙන් එක්ක බුදු බව ප්‍රාර්ථනා කරන උතුමන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. පසේ බුදු බව ප්‍රාර්ථනා කරන උතුමන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. ශ්‍රාවක බෝධියෙන් මහරහතන් වහන්සේ නමක් වෙලා නිවන් දකින උතුමන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. කවදම හරි සංසාරයෙන් නිවන් දකින උතුමන් වහන්සේ නමක් නෙපිමුතුනි. ඒ විදිහට දරාගෙන ඔබට පින් කරගන්න පින් එකක් බඳු වෙච්ච සංඝයා වහන්සේලාවත් බොහොම ගෞරවයෙන් රැකගෙන මේ ශ්‍රද්ධාවන්ත ජීවිත ඒකාම ඉක්මනින් සංසාරයෙන් එකක කරගන්න කල්පනා කරගෙන බොහෝම ගෞරවයෙන් යුක්තව ශ්‍රද්ධාවන්තව ජීවත් වෙන්න ඕන කියන අදිෂ්ඨානය ඇති කරගන්න. හොඳයි. එහෙනම් අද ඔබත් මමත් සාකච්ඡා කරන්න කියුනේ කතා බහ කරන්න කියුනේ කාල වේලාව බොහෝ වේගින් ඉක්මලා යනවා. පින්වත්නි මට වේලාව මදි. ගුණ කතාවක් කරන්න මම බොහෝ ලෑස්ති වෙලාව ඊයේ රාත්‍රියේදී එක ගුණයක් මතක් කරගන්න මම හිතන්නේ මම පිටු 1000කට ආසන්න වතාවක් කියවන්න පොත් කරුණු එකතු කරන්න මම එක පිටුවකවත් තියෙන ගුණය අද කියලා දේශනා කරලා නිමා කරේ නැහැ. ඒ කර්ම ගුණ තියෙනවා කියන උන්වහන්සේ ගැන. එහෙනම් ඔබ කල්පනා කරගන්න ඔබ සරණ ගිහිල්ලා මේ ලෝකේ නිවන් දකින්න කල්පනා කරගෙන ආපු ජනක් පින්වත්නි මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ඒ ශාසනය ඔබට මට හඳුන්වලා දීපු උතුමන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ අනන්ත ප්‍රමාණ ඥානයන්ගෙන් යුතු පසළොස් චරණ ඥාන, සඩ් අසාධාරණ ඥාන, ත්‍රිසත්‍ය ඥානයන් ආදී වශයෙන් අනන්ත ඥානයන්ගෙන් යුක්ත මේ අහසක් තරම් සමාන කරන්ට බැරි තරම් ඥානයන්ගෙන් යුක්ත මේ මහා පොළොව තරම් සමාධි ගුණයන්ගෙන් යුක්ත මේ මහා මුහුද තරම් සීල ගුණයෙන් යුක්ත ලෞතර භාග්‍යතුන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා කියලා කවුරුත් අදිෂ්ඨාන කරගන්න. ඒ වගේම එබඳු උතුමන් වහන්සේට මාගේ ජීවිතය පළමුවක් දෙවනුවක් පාද කමල් ළඟ ශ්‍රී පාද ධාතුන් වහන්සේලා අභියස පාපිස්නාවක් කොට පූජා කරමි. පූජා වේවා කියලා කවුරුත් අදිෂ්ඨාන කරගන්න. එබඳු උතුමන් වහන්සේ නමක් සරණ ගිය මට
ඔබට මේ සංසාරේ ඊටාම ඉක්මනින් ගැලවිලා නිවන් උදෙසාම මේ උතුම් බුදු ගුණ දේශනාව හේතු වාසනා වේවා කියලා කවුරුත් අදිෂ්ඨාන කරගන්න. හොඳයි පින්වත්නි, ඒ බඳු උතුමන් වහන්සේ නමක් පිළිබඳවයි අද අපි සාකච්ඡා කළේ. මහානීය පින්කමක්, අලංකාර පින්කමක්. පහන් 5000ක් පූජා කරන්න කියදුන. නෙළුම් මල් 5000ක් පූජා කරන්න කියදුන. සුවඳ කූරු 5000ක් පූජා කරන්න කියදුන. එහි අදිෂ්ඨානය තමයි ශ්‍රී ශාක්‍යසිංහ සදහම් සුරක්ෂා පදනමේ පින්වත් අදිෂ්ඨානය තමයි. ශ්‍රද්ධාවන්ත නිරාමිස අදිෂ්ඨානය තමයි පින්වත්නි. මේ ගෞතම බුද්ධ ශාසනය වසර 5000ක් කල් බොහෝ පහසුවෙන් පැවතිලා අනන්ත ප්‍රමාණ සත්වයන්ට උතුම් නිවන් පිණිසම හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයයි අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානය ඇතිව අද මේ මහ පින්කම කළගන්නේ විශේෂයෙන් මේ විහාරස්ථානයක අද ඔයයන්ට මහ ලාභයක්. මම විහාරස්ථානයෙන් වඩම්මනකොට අඬා වඩම්මන්න කිදුනේ. කඳුළු සලසලා මගේ හදවතින් හඬා වැළපි වඩම්මන්න කිදුනේ. මගේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ නමක් අද ඔයයන්ට පූජා කරන්නේ, මේ ස්ථානයක පූජා කරන්නේ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නමක පෞද්ගලිකව බාර කරන්නේ බාරකාරත්වය ඔයයන්ට මහ පින්කම් කරගන්නට, මගේ බුදුහාමුදුරුවෝ දැකලා වන්දනා කරගන්නට, මහ පින්කම් කරගෙන නිවන් දකින්නට උපකාර කරන්නටයි අභිනීල කේශ ධාතුන් වහන්සේ නමක් මේ ස්ථානයක අද වඩම්වන්න කිදුනේ. මේ ස්ථානයක වැඩම කරපු උතුමන් වහන්සේ නැවත කවදාවත් මා ළඟට වඩින්නේ නැහැ. ඒක නිසා ඔයයන්ට බාරයි උතුමන් වහන්සේ රැකගෙන උන්වහන්සේ වන්දනා කරගන්න කටයුත්ත බොහෝම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ වකපිළිවෙත දන්න ගුණපුරණ උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේගේ අවවාද අනුශාසන ඇතිව පින්වත්නි නිවන් නොදෙසාම මගේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ අභිනීල කේශ ධාතුන් වහන්සේ වන්දනා කරගන්නට කියලා මේ අක්කන්ට සිහිපත් කරනවා. මේ අවස්ථාවේදී මේ මහානීය පින්කම තුලින් ජනිත වුණා වූ අප්‍රමාණ කුසල සම්භාර ධර්මතාවයන් පළමු කොට අපි සියලුම දෙවියන්ට බ්‍රහ්මයන්ට ආදී වශයෙන් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින්පෙත් අනුමෝදන් වේවා. දෙවියෝ මේ සම්බුද්ධ ශාසනය බොහෝ කල් ආරක්ෂා කරත්වා. මේ සිංහල ජාතිය බොහෝ කල් ආරක්ෂා කරත්වා. මේ උතුම් වූ ධර්මද්වීපයේ මේ සිංහල රට බොහෝ කල් ආරක්ෂා කරත්වා. දෙවියෝද සපසහිත ප්‍රතිපදාවකින් ඊකාමික්මන් භවයක උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා ගනිත්වා කියලා කවුරුත් සාදු කියලා පින් අනුමෝදන්. ඒ වගේම මේ මහ පින්කමට දායක වෙච්ච සියලුම දායක පාර්ශවයන්ගේ මේ රත්තරන් පින්වතුන්ගේ නමින් වර්ග පරම්පරාවෙන් මිය ගිය මේ විහාරස්ථානයක දායක වෙලා ඉඳලා මිය පරලොව ගිය සියලුම දෙනාගේ නමින් මිය පරලොව ගිය ඥාති වර්ගයාට මේ පුණ්‍යානුමෝදනා වේවා. සියලු ඥාති වර්ගයා සංසාරයේ සූපත් භාවයකපත් වේවා. ඊකාමික්මන් භවයක සපසහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ළඟා කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට. පින්වත්නි, මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරලා මේ සම්බුද්ධ ශාසනය ඔබට මට ආරක්ෂා කරලා දුන්න උතුමන් වහන්සේලා වැටකීය කොළ ඉස්ම කකා වැටකීය කොළ ගුලි වළඳ ඒස්ම වළඳ ඔබට මට මේ සම්බුද්ධ ශාසනය රැකලා දුන්න උතුමන් වහන්සේලා අනන්ත ප්‍රමාණ කැපකිරීම කළා. පින්වත්නි, දලදා වහන්සේ සිවුරු වාකී සංගවගෙන අනන්ත ප්‍රමාණ කැපකිරීම කළ උතුමන් වහන්සේලා ඉන්නවා. සිවුර පිටින් වෙඩි කාලා තමන්ගේ ලෙයින් මේ සම්බුද්ධ ශාසනය රැකපු උතුමන් වහන්සේලා අද කාලේ වගේ කවි සින්දු කියා දේශපාලකයන්ට කඩේ ගිහිල්ලා අධර්මයේ පතුරවගෙන තමන්ගේ ගුණ පුරන්ද නැතුව තමන්ගාව නැති ගුණ කියා පිම්බිලා ඉන්න සංඝයා වහන්සේලා නෙමෙයි. කන්ට වළඳන්ට දෙයක් නැතුව බොහොම අමාරුවෙන් මේ සම්බුද්ධ ශාසනය රැකපු උතුමන් වහන්සේලා මේ ශාසනයේ වැඩ ඉන්නවා. උන්වහන්සේලාට කවදාවත් ගෞරව නම්බුනාම පට්ටන්දක තිබුණේ නැහැ. උන්වහන්සේලා තිබුණේ මහා ශ්‍රද්ධාවක්. ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වෙච්ච අපවත් වී වදාළ සියලුම මහා සංඝ රත්නයක මේ පුණ්‍යානුමෝදනාව කරමු. ඒ අතර විශේෂයෙන් අපි නම් සිහිපත් කළ යුතුයි මේ සම්බුද්ධ ශාසනයේ වර්තමාන කාලය තුල අපට ආරක්ෂා කරලා දීප කුඩාපොළ නායක හාමුදුරුවෝ, වාරියපොළ ශ්‍රී සමංගල නායක හාමුදුරුවෝ, ඒ වගේම මිගෙක්තුවක්තේ ගුණානන්ද නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම පින්වත්නි මේ ශාසනයක වැඩම කරන්ට යෙදිලා මේ ශාසනයේ බබලවන්ට යෙදුණු
මහා බෝධිසත්ව ගුණෝපේක මට නම් සඳහන් කරන්නට අවසර ලැබේවා. අපගේ පරම පූජනීය නා වූ ආර්ය ධම්මා විධාන නායක ස්වාමින් වහන්සේ, ගංගොඩවිල සෝමනායක ස්වාමින් වහන්සේ, මේ ආදී උතුමන් වහන්සේලා වර ප්‍රදාන මේ ශාසනයේ වැඩ හිඟලා, මේ විහාරස්ථානවල වැඩ හිඟලා ශාසනයක සේවයක් කරලා සම්බුද්ධ ශාසනය රැකගන්ට උරදීලා මහන්සි වෙලා ජීවිතේ කැප කළ සියලුම මහා සංඝරත්නයක මේ පුණ්‍යානුමෝදනාව වේවා. උන්වහන්සේලාද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන් අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම වර්තමානයේදී පින්වතුනි මේ ශාසනය රැකගන්ට මේ ශාසනයේ වැඩ ඉන්න මහා සංඝරත්නයක අපි පුණ්‍යානුමෝදනා කරමු. විශේෂයෙන් වර්තමාන කාලය තුල මේ ශාසනය ආරක්ෂා කරගන්නට අධර්මයේ කෙරෙහි විරුද්ධව කටයුතු කරලා මේ ශාසනය රැකගන්නට මහා වෙහෙසක් දරන සද්ධර්මයේ ඔබට දායාද කරන පරම පූජනීය අපේ බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ, එවැගේම පරම පූජනීය අප කල්යාණ මිත්‍ර සහෝදර කෝරළයාගම සරණතිස්ස උතුමන් වහන්සේ, එවැගේම මෑත කාලීනව මගේ ජීවිතයේ මට ලැබිච්ච මහ ලාභයක් සම්මුඛ වෙලා කතා බහ කරලා අපිට සහෝදරත්වයෙන් ඇසුරු නිසුරු කරන්ට වැඩ ඉන්න අපේ පරම පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ, එවැගේම කිරුවක්තුඩුවේ අරිදස්සන ස්වාමීන් වහන්සේ, එවැගේම මගේ කල්යාණ මිත්‍ර අපේ ගරු මීපේ ඥානවිමල ස්වාමීන් වහන්සේ, උතුමන් වහන්සේලා මහා ගුණ පුරුණ උතුමන් වහන්සේලා, එවැගේම නාවි නරන්න සේනාසනේ අපේ ගුරු දේවෝත්තම මට නම් සඳහන් කරන්නට අවසර ලැබේවා නාවල පිටියේ නාරද උතුමන් වහන්සේ, මීගොඩ සංඝසෝබන ස්වාමීන් වහන්සේ, ඒ වගේම මහා කම්මට්ටානාචාර්ය අඟුල්ගමුවේ අරිනන්දා විධාන නායක ස්වාමීන් වහන්සේ වර ප්‍රධාන අරණ්‍ය වාසී බොහෝ උතුමන් වහන්සේලා, ඒ වගේම වර්තමාන කාලයේදී නැගෙනහිර ප්‍රදේශයේදී මහා සේවයක් කරලා සම්බුද්ධ ශාසනය රැකගන්ට වෙහෙසෙන මහන්සි වෙන පතාක යෝධයෙක් වගේ කටයුතු කරන අපේ අතිපූජනීය මට නම් සඳහන් කරන්නට අවසර ලැබේවා අරසිමලේ නායක ස්වාමීන් වහන්සේ, මං හිතන්නේ නමින් උන්වහන්සේ පනාමුගේ තිලක වංශ නායක ස්වාමීන් වහන්සේ, උන්වහන්සේලා වැනි උතුමන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිතය කැප කළ සියලුම මහා සංඝ රත්නයක මේ පුණ්‍යානුමෝදනාව වේවා. උන්වහන්සේලාගේ මේ ශාසනික ජීවිතය ඒකාලෝක වේවා. කල්යාණ මිත්‍රත්වයෙන් සද්ධර්ම ලාභය ලබාගෙන සසරේ වහ ඊකාමික්මන් භවයක ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් උතුම් වූ නිවන් දකිත්වා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදනාව කරමු. ඒ වගේම පින්වත්නි, මේ අවස්ථාවේදී මේ මහා පින්කම ඔබට දැකගන්ට වාසනාව උදා කරලා දුන්නේ ශ්‍රී ශාක්‍ය සිංහ සදහම් සුරක්ෂා පදනමේ අපේ පින්වත් දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ සියලුම දෙනා එකතු වෙලා වෙහෙස මහන්සි වෙලා ඔයයන්ට මෙතන ලස්සනට පහන් පෙනුනක මල් පෙනුනක මේ නෙළුම් ගාලේ බහැලා කටු ඇණි කකුල් තුවාල කරගෙන නෙළුම් මල් කඩපු ඇත්තෝ ඉන්නවා. පහන් ටික අරන් ඇවිල්ලා ඒ පහන් ටික සකසලා සූදානම් කරපු ඇත්තෝ ඉන්නවා. මගේ පින්වත් ස්වාමීන් වහන්සේ මට සඳහන් කරේ ආශිකුන් වහිනවා තින්ක ටික ගා ගන්න විදිහක් නැහැ කියලා බොහෝම සංවේගයෙන් කතා කරපු අවස්ථාවක් තිබුණා. උන්වහන්සේලා පුදුම තරම් වෙහෙසක් දරුවා. ඉතින් අපි විශේෂයෙන් මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. මං වගේ පුංචි හාමුදුරු නමක් ධර්ම දේශනා කරන තැනකට අපිට අනුකම්පාවෙන් වැඩම කළ අපේ ගෞරවනීය කිරුළපන ධම්මවිජය අපේ ස්වාමීන් වහන්සේ, අපේ සහෝදර ස්වාමීන් වහන්සේක, ඒ වගේම මේ අවස්ථාව හොඳයි ආශිකුන් එහෙනම් අපි මේ පින්කමක් කරමු කියලා අපි ගෞරවාද අනුශාසනා දීපු අපේ කිරුවක්තුඩේ ලොකු ස්වාමීන් වහන්සේකක්, උන්වහන්සේ මේ වෙලාවේ නොහැකියක් උන්වහන්සේකක්, ඒ වගේම කල්යාණ මිත්‍ර සහෝදර අපේ පින්වත් ගම්මීපේ ඥානවිල ස්වාමීන් වහන්සේකක්, ඒ වගේම ශාක්‍ය සිංහ සදහම් සුරක්ෂා පදනමේ මහා ගොඩක් නෑ පින්වත්නි, 3-4 දෙනෙක් 5-6 දෙනෙක් ඉන්නේ. ඒ සියලු දෙනාම එකතුලා තමයි මේ මහා යුද්ධය කළේ. ඒ අත්තුන්ගෙන් විශේෂයෙන් අපේ ප්‍රසංග සහෝදරයාට අපි කවුරුත් කියන්නේ ආකාශ කියලා, ඒ සහෝදරයාට සම්පත් අපේ සමන්ත සහෝදරයාට, ඒ වගේම අපේ තරුණ සහෝදරයාට, තුෂාර සහෝදරයාට ආදී වශයෙන් අපට විශේෂයෙන් මෙවර නෙළුම් මල් හොයාගන්න උපකාර කර අපේ නාලක සහෝදරයාට, එතුමාගේ සේවක මඩුල්ලක, ඒ වගේම සියලු දෙනාටම මේ විහාරස්ථානයේ මේ මහ පිංකම සූදානම් කරන්ට විශේෂ මහන්සි වෙච්ච මට ඊය අදූදේ කතා කරනකොට ප්‍රසංගය සඳහන් කළේ හෙඩ් ඔෆ් ඉන්චාර්ජ් වගේ කටයුතු කළේ අපේ ශෙහාන් පුතා කියලා පන්සලේ. ඉතින් ඒ ශෙහාන් පුතාට විශේෂ මහන්සි වෙලා දහලා සමහරක් කලාක වීඩියෝ කෝල් එකක් ගත්තාම ඉතින් වැඩ හැමතිස්සෙම වැඩ. අපේ ස්වාමීන් වහන්සේක මහා ශක්තියක් හැමදාම දාතුන් වහන්සේලාගේ සේවා කටයුතු උපකාර කරන ඒ පුංචි පුතුණුවන්ට
මේ සියලුම දෙනාට මන් දන්නේ නැහැ විහාරස්ථානයේ කී දෙනෙක් කොහොම උදව් උපකාර කළාද කියලා. දරුවෝ ගොඩාක් උදව් උපකාර කළා මන් දන්න කර්මින්. මොකද මන් නිතරම කෝල් කර කර අපේ සාන්නාසික කරදර කරපු නිසා කොයි වෙලාවෙක පොඩු ටිකක් අල්ලගෙන වැඩ මේ මහා පිංකමක මහානීය ලෙස උන්වහන්සේ දායක වුණා. අපේ පදනමේ අපි නම් සඳහන් කළ මේ සියලුම පිංතුන් මහා වෙහෙසක් දැරුවා. මෙතනක ආපු නාපු බොහෝ දෙනෙක් මේ මහා පිංකමක මහා වෙහෙසක් දැරුවා. ඒ සියලු දෙනාටම මේ පුණ්‍යානුමෝදනාව කරනවා. මේ පිංතුන්ට ආශිර්වාද කරන්න පුළුවන් හොඳම විදිහ තමයි අද පටන් ශ්‍රද්ධාවෙන් ජීවත් වෙන එක. අද පටන් භාග්‍යතුන් වහන්සේට ශ්‍රද්ධාවෙන් වන්දනා කරන එක. අද පටන් ධර්මයේ දරාගෙන නිවන් දකින්න උත්සාහ කරන එක. ඒ හැරක් ඔබ මේ රැස් කරගත්තා වූ මහ කුසලය ඒ සියලුම දෙනාටම විශේෂයෙන් පුණ්‍යානුමෝදනාවක් වශයෙන් පුණ්‍යානුමෝදනා කරමු. ගරු ස්වාමීන් වහන්සේලාට ගිහි පිංතුන්ටත් පිංතුනි මම මේ මොන තරම් කිව්වක් මේ ධර්මශාලාවක් පිරෙන්න ඉඳගෙන ඉන්න ඔයත් නැත්තම් අපි කාට බන කියන්නද? ඒක නිසා මේ මහ පිංකම සාර්ථක උනේ ලස්සන උනේ අලංකාර උනේ ඔයත් මේ කොරෝනා පැත්තක දාලා ඇවිල්ලා මේ බණ ටික අහන්න ආපු නිසා. ඒක නිසා විශේෂයෙන් අපි මේ පින්වත් පිරිසකට මේ විහාරස්ථානයේ දායකයන්ට අපේ ස්වාමීන් වහන්සේව රැක බලා ගන්න මේ සියලුම දෙනාට ඔයත්න්ට විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. මේ මහා පිංකමේ ආනිසංස හේතුවෙන් සියලු ජනාම මේ භවයේදී සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. සියලු ජනාටම ධර්මයේ පුරුදු කරන්ට ලැබේවා, ආධ්‍යාත්මික ජීවිත ලැබේවා, බණ භාවනා කරන්ට සිත් පහළ වේවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය නිවන් දකිනා ජාති දක්වාම ලැබේවා. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනක් සියලු ජනාටම ධර්මයේම ලැබේවා. අවසානයේදී ඔබ අප සෑම සියලු ජනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සැපසහිත ප්‍රතිපදාවකින් ලබන්තම මේ මහ පිංකම හේතු වාසනා වේවා, පාරමිතා වේවා කියලා සාදු කියලා පුණ්‍යයන්. හොඳයි, එහෙනම් පින්වත් සියලු ජනාටම ආශිර්වාද කරනවා. ඔහොම වන්දනා කරගන්නට. සබ්බිහි කියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවක්ඛන්තරායු සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චක්ඛාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තිරුවන් සරණයි. නිවන් සුවත් වේවා. නිබ්බාන පත්‍ය සුඛී හොතු සුවපත් වේවා.